හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 3 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට ආරම්භ වෙන අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. දැන් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පොත ෂෙයා කරමු. හොඳයි. මම හිතන්නේ අපි කතා කරපු තැනට යමු. ටිකක් උඩ නේද? හරි. නැත්නම් ලක්ෂ්මී මහත්මිය ඉන්නවද ජයන්ත මහත්තයා? ඉන්න ශ්‍රීමති තෙරුවන් සරණ. පේන්නේ නැහැ තෙරුවන් සරණ. හොඳයි. අපි පසුගිය දවසේ ගොඩක්ම වටිනා කාරණයක් සාකච්ඡා කරා. සතියේ නෙවෙයි අතරම පසුගිය සඳ දවසේ නේද? ඒ තමයි මේ ස්කන්ධය කියන එකයි උපාදානස්කන්ධ කියන එකේ වෙනස. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ සාකච්ඡාව අවසානයේ නැවත වරක් කාට හරි යමක් දැනගන්න ඕන නම් කතා කරමු. ඒක ඉතාමත්ම විශේෂම කාරණයක්. ඒකින්ද අපි ඒ කරුණු ටික මතක තියාගමු. කාට හරි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් පස්සේ ආපහු අපිට මතක් කරන්න අපි ඒක ආපහු පොඩ්ඩක් මතක් කරගමු. ඊළඟට අපිට ඊළඟට තියෙන කොටස තමයි මෙතන හරි මෙතෙන්ද කියන්නේ අනුනාදික ඇත්තටම කියන්නේ අනුනාදික. ඒ කියන්නේ අඩුවක් නැතුව වැඩියක් නැතුව කියන අර්ථය තමයි අනුනාද. අධික කියන්නේ වැඩිපුරනේ. අනු කියලා කියන්නේ අඩුව. මේ ඒ කියන්නේ ප්‍රමාණයට වඩා අධිකවත් නැතුව ඊට අඩුවක් නැතුව දේශනා කරපු විදිහ තමයි මේ ස්කන්ධ කියන එකට මෙතන පෙන්වලා තියෙනවා. මෙතන කියනවා හරියටම ස්කන්ධ හැටියට පෙන්නුවේ ස්කන්ධයෝ 5 දෙනයි. 6 දිනෙකවත් 4 දිනෙකවත් එහෙම නෙවෙයි. හරියටම 5 දෙනයි ස්කන්ධ කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. ඒක නිසා ඒක අඩුත් නැතුව වැඩිත් නැතුව 5ක් පමණක් වශයෙන්ම දක්වලා තියෙනවා. එතකොට දැන් මෙතෙන්ද කියනවා මේ සියලු සංස්කාර ධර්මයන්ට සමාන කොටාසයන්ගේ වශයෙන් හකුළුවා දක්වන හේයින් ඒ වගේම මාගේ ආත්ම භාවය මාගේ සම්පත්තියයි ගැනීමට හේවත් ආත්මීයාභිනිවේෂයට ප්‍රමාණ වන හේින්ද ඒ පංචස්කන්ධයන් කෙරෙන් අන්‍ය වූ සීලස්කන්ධාදීහු සංස්කාර කන්දෙහි ඇතුල් වන හේින්ද ස්කන්ධයෝ පසක්ම වදාළසේක කියලා. ඒ කියන්නේ දැන් මේ මෙතනදී අපිට සාරාංශයක් වගේ ගන්නවා නම් ගන්න වෙන්නේ මෙතනදී කියන්නේ මේ යම් කිසි ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් ඒ සියලු ධර්ම පරමාර්ථ ධර්ම ගත්තාම ඒවා මෙන්න මේ ස්කන්ධ ඇතුළට අපිට ගොනු කරන්න පුළුවන්. ඒකයි අර මේ විදිහට දක්වලා තියෙනවා. සියලු සංස්කාර ධර්මයන්ට සමාන කොටාසයන්ගේ වශයෙන් හකුළු වල දක්වන හරි. ඒ වගේම මේ මගේ ආත්ම භාවය මගේ සම්පත්තිය කියලා ගැනීමට හෙවත්
ආත්ම වශයෙන් ගන්න ප්‍රමාණ වන නිසා පංචස්කන්ධය කියන එක ඇතුළට ඒ වගේම දැන් ඇත්තම මෙහිමයි මෙතන අපි හරයක් හැටියට ගත්තොත් ගන්නේ මම මගේ ආත්මය කියලා ගන්නව නම් ගන්නේ මෙන්න මේ පංචස්කන්ධය තමයි. ඒ පංචස්කන්ධය ගන්නකොට අපි ආශ්‍රව යෙදෙනකොට අපි ඒ ස්කන්ධ ටික පංච උපාදානස් කියලා හැඳින්වුවා. නමුත් අපි තාම කතා කරන මාතෘකාව ස්කන්ධ නිසා මෙතෙන්දි කියනවා ඒ ස්කන්ධයෝ තමයි වෙන් කොටගත්ත ස්කන්ධයන්ට තමයි මේ මගේ ආත්මය කියලා ගැනීමක් සිද්ධ කරන්නේ. අපි දැනුවත් හෝ නොදැනුවත්ව ඒක කරන්නේ ඔන්න ඔය ස්කන්ධයන්ට කියන එක තමයි කතා කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ ස්කන්ධ කෙරෙන් වෙන් වෙච්ච අන්‍ය වූ සීල ස්කන්ධ ආදී. ඒ කියන්නේ ස්කන්ධ කියලා ගත්තාම දැන් මෙතන වචන සුද්ධ කිරීමක් තියෙනවා. අපි කියනවා ඒකට පද සෝදනයක් කියලා. දැන් ස්කන්ධ කියලා කිව්වහම අපිට සීල ස්කන්ධ වෙනත් මොනවා හරි ස්කන්ධ තියෙනවා නම් ඒ ස්කන්ධත් ගන්න පුළුවන් මේකට. හරි? නමුත් දැන් මෙතන කියලා කියනවා මේ පංචස්කන්ධයන් කෙරෙන් අන්‍ය වූ සීල ස්කන්ධ ආදී වූ සංස්කාර ස්කන්ධයම ඇතුල් වෙනවා. ඒ කියන්නේ අපි දැන් වෙනම ස්කන්ධයක් කියලා මොකක් හරි ගැන කතා කරනවා නම් ඒ ටිකත් මේ පහ ඇතුළටම අයිති වෙනවා. ඉතින් ඒක නිසා මේ පහක්ම වදෑරුවේ මොකද? ඒ කියන අනිත් ස්කන්ධ කියලා නම් කරන ඒවත් අනිකුත් ධර්මතා මේ ස්කන්ධ පහ ඇතුළට තමයි ඇතුල් වෙන්නේ. ස්කන්ධ වලින් ඉවත් වෙන්නේ නිර්වාණය කියන එක ස්කන්ධ වලින් ඉවත් වෙනවා. අපි කතා කරා ඒක අර 11 ආකාරයක විදිහට බෙදලා ගන්න බැරි හින්දා අතීත අනාගත පච්චුප්පන්න ආදී වශයෙන් බෙදලා රාශියක් හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සංකත ධර්මයක් වෙන්නේ නැහැ. ඒක නිසා ස්කන්ධ ගණයට යන්නේ නැහැ නිර්වාණය. ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි කියලා අපි කියනවා. ඒ වගේම ප්‍රඥාප්ති ධර්ම ගත්තොත් ප්‍රඥාප්ති ධර්ම කියලා කියන්නේ යම් දේවල් වලට දෙන හඳුනා ගන්න දෙන නාමකරණයක් ඇත්තටම. දැන් අම්මා තාත්තා පුතා දුව ආදී දේවල් කිව්වහම ඇත්තට මේවා ස්කන්ධ නෙවෙයිනේ. එතන තියෙන යම්කිසි පවත්නා ස්කන්ධයකට ආරූඪ කරපු නමක් තමයි ප්‍රඥාප්තිය කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම පුතා කියලා දෙයක් ගන්න නැහැ. එතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ එකතුවක් තමයි තියෙන්නේ. ඒ පහක පැවැත්මකට තමයි අපි පුතා දුව ස්වාමියා බිරිඳ කියලා අම්මා තාත්තා කියලා අපි පැනවීමක් කරලා තියෙනවා ඒ ස්කන්ධ වලට. එතකොට මේ ප්‍රඥප්ති කියන කොටසත් මේ ස්කන්ධ වලට අයිති වෙන්නේ නැහැ. මම හිතනවා ඉස්සරහට අපිට ඒක සාකච්ඡා කරන්න වෙනවා ඇති කියලා. ඊට පස්සේ මෙතන කියනවා නොඑක් ප්‍රභේද ඇති සංස්කාර ධර්මයන් සමාන කොටාශ වශයෙන් සංග්‍රහ කරන ලබන කල්හි රූපේ කියන එක. දැන් නොඑක් ප්‍රභේද මෙතන සංස්කාර ධර්මයන් කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත් කියන අර්ථයෙන්. නැත්නම් සංස්කාර ස්කන්ධය ගැන නෙමෙයි මේ කියන්නේ. මෙතන කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්ත යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒක සංග්‍රහ කරනකොට රූපය කියන එක රුප්පණ ලක්ෂණයෙන් සමාන කොටසකට ගන්න හින්දා රුප්පණ ලක්ෂණයේ තියෙනවා නම් අන්න ඒ ටික වෙනම කොටසක් කරලා එක ස්කන්ධයක් කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම වේදනාව කියන එක ආරම්මනේ රස අනුභවණය. අපි කිව්වේ අර මේ සුඛ දුක අදුක්ඛම සුඛ කියනකොට අපි කියවනේ මේ අනුභවන ભેදයෙන් තමයි මේ වේදනාව මෙහෙම තුනකට බෙදලා තින්නේ කියලා. ඉන්ද්‍රිය ભેදයෙන් පහකට බෙදලා තියෙනවා කියවනේ. එතකොට එතනත් මේ රසය අනුභවන කරන ස්වභාවයෙන්ම වේදනාව කියන එක ස්කන්ධයක් හැටියට නම් කරලා වෙන් කරලා තියෙනවා. ඊළඟට සංඥා ස්කන්ධ ගත සංඥා සංඛාර විඥාන කියන එකත් ඒ ආකාරයටම තමයි අපිට සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සංඥා කියලා තියෙනවා නම් සියලුම සංඥා අරගෙන එක රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා ඒ ගොඩ එක පැත්තකට දාලා තියෙනවා. එතකොට මේ සංස්කාර කියන කොටත් අපි දැන් දන්නවා සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා කියන ඒ ගොඩවල් දෙක අයින් කරාම ඊතුරු චෛතසික ධර්මය සියල්ලම වැටෙන්නේ සංඛාර ගොඩට. ඉතින් ඒකේ තියෙන්නේ ඒකෙත් එකම ලක්ෂණයක් තියෙන්නේ සිතත් එක්ක එකට ඉපදිලා
සිතත් එකට නිරුද්ධ වෙනවා එකම අරමුණ ගන්නවා අන්න ඒ ආකාරයේ වෙච්ච ලක්ෂණ ටිකක් තියෙනවා ඒකට මේ සංස්කාර ස්කන්ධය ගැන කතා කරනකොට ඊළඟ විඥානය කියනකොටත් ඒ විදිහටම අපිට ගන්න වෙනවා විඥානයේ තියෙන දැන ගැනීම ස්වરૂපේ දැන ගැනීම ස්වરૂපේ ඒක එක ගොඩකට දාලා විඥානය කියලා අපි විඥාන ස්කන්ධය කියලා කතා කරනවා එතකොට මෙතනදි කියනවා රූපේ විද්‍යාමාන කල්හි දැන් රූපේ විද්‍යාමාන කල්හි කියන එකේ තේරුමත් අපි පොඩ්ඩක් මතු කර ගන්න ඕන දැන් ඇති වෙලා නිරුද්ධ වෙච්ච රූප විද්‍යාමාන නැහැ ඒ වගේම අනාගතයේදී ඇති වෙන රූපත් විද්‍යාමාන වෙන්නේ නැහැ නමුත් ඒවා පරමාර්ථ ධර්ම හැටියට අපි සලකනවා දැන් මෙතන රූපේ විද්‍යාමාන වෙන්නේ ඇත්තටම ඒකේ පැවැත්මකින් පවතිනකොට රූපය විද්‍යාමාන වෙනවා. ඒ රූපේ නිසා මෙතන වචනයක් තියෙනවා මට ඒක තාම හරියට තේරුන්නේ නැහැ මොකද ඒක රූපයේ ලෙහි නේ මම හිතන්නේ එහි වෙන්නේ නැති. එහි පිහිටුවා මේ රූපය මගේ මේ ධනය මගේ මේ රූප ධර්මයේ මම වෙමි කියලා ආත්ම දෘෂ්ටි විදිහට ගන්නවා නම් මගේ ආත්මය කියලා ගන්නවා නම් අන්න ඒ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ මෙන්න මේ රූපේ විද්‍යාමාන වන අවස්ථාවේ. යම් කිසි රූපයක් ගැන හිතලා විශේෂයෙන් තමාගේ රූපය ගැන හිතලා මගේ රූපේ මේක මගේ ආත්මය කියලා ගන්න ගතියක් තියෙනවා මේ රූපේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ මෙතනදී සඳහන් කරන්නේ මේ ස්කන්ධ ටික බුදුරජාණන් වහන්සේ මෙහිම බෙදුවේ සමාන ලක්ෂණ තියෙන රූපණේ වෙන ලක්ෂණ තියෙන කොටස් නින්ද තමයි රූපේ කියලා නම් කරේ. නමුත් ඒක පුද්ගලයා ගන්න විදිය බලන්න ඒක මම කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. මගේ ආත්මය කියලා දෘෂ්ටියක් හදිහට මිත්‍යා දෘෂ්ටියෙන් ගන්නවා. ඒ ගන්නෙත් මේ රූප ස්කන්ධ කියන කොටසම තමයි ඒ විදියට ගන්න. වේදනාවත් ඒ විදියයි. වේදනාව විද්‍යාමාන වෙනකොට දැන් අපි හිතමුකෝ සැප වේදනාවක් ඉපදුනා කියලා. ඒක බොහොම සතුටු වෙලා මම සතුටින් ඉන්නවා නැත්නම් මට සැපයක් දැනෙනවා මගේ සැපේ කියලා මගේ සැපයට බාධා කරන්න එපා කියලා නොයෙකුත් අන්දමින් මේක පුද්ගලීකරණය කරගන්න. ඒක මගේ ආත්මය කියලා ගන්නවා කියන්නේ ඒක තමයි. අන්න ඒ වගේ දෘෂ්ටියක් උපදිනවා. මෙන්න මේ නිසා මේ ආත්මීය අභිනිවේෂය කියලා කියන්නේ ආත්මයක් හැටියට අරගෙන ඒකේ බැස ගැනීමක් නැත්තම් ඒ පදිංචි වීමක් සිද්ධ වීමක් වෙනවා. මෙන්න මේ ස්කන්ධ පහටම ඒ විදිහට සිද්ධ වීම කරනවා. ඒක ඒ වගේ ඒ සිදුවීම හැම මේ ස්කන්ධ පහටම ඇති වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද ස්කන්ධ පංචකය නැතුව උපාදානය කරන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. උපාදානයක් සිද්ධ වෙනවා නම් නැත්තම් දෘෂ්ටියකින් ගැනීම උපාදානය කියලා කියන්නේ තණ්හාව දෘෂ්ටියත්නේ උපාදානය කියලා කියන්නේ. එතකොට ඒ ගැනීම ගන්නෙම මේ ස්කන්ධයන් කෙරෙහිම තමයි ඒ ගැනීම ගන්න. එතකොට දැන් සීලස්කන්ධය ආදී කොට ඇත්තා වූ යම් ධර්මස්කන්ධ සමූහයක් වදාළහුද ඒ ධර්මස්කන්ධයෝද සංස්කාර ස්කන්ධය ඇතුළත් වෙන බැවින් දැන් බලන්න මෙතන ස්කන්ධ කීයක් කියනවද? සීලස්කන්ධය ගැන කියනවා. ධර්මස්කන්ධය ගැන කියනවා. මේ මොන විදිහට ස්කන්ධ කියලා වෙන විදිහට ප්‍රකාශ කළත් ඒ ධර්මත් ඇතුළත් වෙන්නේම මේ කියපු ස්කන්ධය ඇතුළත. විශේෂයෙන්ම දැන් සීලස්කන්ධය ධර්මස්කන්ධය කියන එක ඇතුළත් වෙන්නේ සංස්කාර ස්කන්ධය. එතකොට මේ ස්කන්ධ පහ ගත්තාම මේක අඩුත් නැතුව වැඩිත් නැතුව දේශනා කරලා තියෙන බව අපිට දැනගන්න කියලා මෙතනදි කියන්නේ. ඒ කතා කරපු කොටස ගැන යම් කෙනෙකුට ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද? නෑ නේද? හොඳයි. එහෙමනම් මෙතනදි මේ පොඩි උදාහරණයක් කියනවා මේ ස්කන්ධ පිළිබඳව. ඒක තේරුම් ගන්න බලමු අපි ඔක්කොම එකතු වෙලා. මේක උපමාවක් හැටියට කියනවා මේ රූප උපාදානස්කන්ධය කියන එක හරියට මේ ගිලන් හලක් වගේ කියනවා. ස්පිරිතාලයක් වගේ. ලෙඩ්ඩු ඉන්න තැනක් මේ ගිලන් හල කියන්නේ. රූප උපාදානස්කන්ධය කියන එක හරියටම මේ ගිලන් ලෙඩ වෙච්ච අය ඉන්න තැනක් වගේ කියලා කියනවා.
එතකොට මේ කවුද ලෙඩ වෙලා ඉන්නේ? මේ ලෙඩ වෙලා ඉන්නේ මේ විඥාන උපාදානස්කන්ධය තමයි ලෙඩ. හරි? ඒ ලෙඩාට පිහිටන්න වස්තු වශයෙන්, ඒ වගේම ద్వාර වශයෙන්, අරමුණු වශයෙන්, වාසස්ථානයේ වශයෙන්, ආධාර කරන ස්ථානයේ වශයෙන් මොකද්ද එතකොට මේ තියෙන්නේ? රූප උපාදානස්කන්ධය තමයි තියෙන්නේ. ඒකින්ද තමයි ඒක මේ විඥාන උපාදානස්කන්ධයේ ලෙඩෙක් කියලා කිව්වේ. රූප උපාදානස්කන්ධයේ ඒ ලෙඩාට හින්ද තියෙන ගිලන්හලක් කියලා මෙතනදී විස්තර කරලා තියෙනවා. ඊළඟ වේදන උපාදානස්කන්ධය තමයි අසනීපේ. හරි? නැත්නම් ලෙඩේ තමයි වේදනා උපාදානස්කන්ධය. මොකද මේක අපි කියුවා නේද අර මේ දුක සැප ආදී වශයෙන් ගත්තාම ආබාධ පීඩා නැති වෙන ගතිය, ආපහු පෙළෙන ගතිය ඔක්කොම දැනෙන්නේ වේදනා උපාදානස්කන්ධයෙන් හින්දානේ. ඒ කියන්නේ ඒකම තමයි ලෙඩේ කියලා කියන්නේ. මේ වේදනාවටම තමයි ලෙඩේ කියලා මෙතනදී කියලා තියෙනවා. එතකොට විඥාණය තමයි ලෙඩා, රූප උපාදානස්කන්ධය තමයි ගිලන්හල, ලෙඩේ තමයි වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඊළඟ සංඥා උපාදානස්කන්ධය කෙනෙක් කියනවා. සංඥා උපාදානස්කන්ධයේ ගිලන් බව උපදවන හෙවත් ගිලන් බවට ආසන්න කාරණා වූ තුන්දොස හා සමාන වේ. කාටද කියන්න පුළුවන් මේ තුන්දොස කියලා කියන්නේ මොකක්ද කියලා? වාපිච්චෙම කියන මේ ඒ කියන්නේ අපි කියන්නේ තුන්දොස කියලා කියන්නේ දෝෂ තුන කියලා කියන්නේ වාපිච්චෙම. වාත අමාරු හැදෙනවා, පිත්ත අමාරු හැදෙනවා, සෙම අමාරු හැදෙනවා. ඔක අපි සිංහල වෛද්‍ය ක්‍රමයකට කියනකොට නේද කියන්නේ. එතකොට මෙන්න මේ ඒක වගේ කියලා කියන මේ වාපිත් සෙම් වගේ තමයි කියලා කියන සංඥා උපාදානස්කන්ධය. මොකද මේ දේවල් ගැනීමේදී විපරීත සංඥාව තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. ලෙඩේට මුල් වෙන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි භෞතික දෙයක් දැකලා රූපයක් දැකලා ලස්සනයි කියලා අපිට සැප වේදනාවක් ඇති වුණා කියන්නකෝ. ඒ සැප වේදනාව ඇති උනේ අපි ඒක ලස්සනයි කියලා හඳුනගත්තා හින්දා. විපරීත සංඥාවකින් හඳුනගන්න හොඳ දේවල් නේ. අසුභේ සුබන්ති කියන විපරීත සංඥාවක් තියෙනවා. අන්න ඒ දුක්දී සැපයි කියන විපරීත සංඥාවක් තියෙනවා. ඒක නිසා මෙතනදී කියන මේ සංඥාව තමයි මේ ගිලන් බවට ආසන්න වූ කාරණේ. මේ වේදනාව හදලා දෙන්නේ සංඥාවක් නිසා. දැන් එකම පුද්ගලයා දැකලා දෙන්නෙකුට දෙවිධයකට සැප හෝ දුක ඇති වෙන්න පුළුවන්. එක්කෙනෙකුට සැප ඇති වෙන්න පුළුවන්, අනිත් එක්කෙනාට දුක ඇති වෙන්න පුළුවන්. ඒ ඇයි හේතුව? ඒ ගන්න සංඥාව. ඒක නිසා සංඥාව තමයි මේ ගිලන් බවට ආසන්න කාරණේ කියලා කියන්නේ. හරියට අර වාපිත් සෙම් වගේ. වාපිත් සෙම්නේ සාමාන්‍ය ලෙඩවලට මේ කාරණා වෙන්නේ. අන්න ඒ විදිහට මෙතනදී කියනවා මේ සංඥා උපාදානස්කන්ධය තමයි වේදනාව කියන ලෙඩේට කාරණේ වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු සංඛාර උපාදානස්කන්ධය. සංඛාර උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒක හරියට මේ අසප්පාය සේවනය. ඒ කියන්නේ අපි හිතමු ශරීරයට නරක දෙයක් පාවිච්චි කරලා. හරි? ඒ වගේම නොසැප වූ ආහාර, සැප නැති ආහාර පාන, ඒ වගේම සුදුසු නැති විහරණ. සුදුසු නැති විහරණ කියන්නේ සමහරට පුරුදු වෙන්න පුළුවන්. යම් යම් නොසුදුසු පුරුදු නිසා. ඒ වගේ කියනවා මේ සංස්කාර උපාදාන. එතකොට වේදනාව සංකේත වූ මූල කාරණයම තමයි මෙතනදි කියනවා මේ හරියට සංඛාර උපාදානස්කන්ධය කියලා කියන්නේ වැරදි දෙයක් ඇසුරු කිරීම නැත්නම් වැරදි දෙයක් ආහාරයට ගැනීම වගේ අසප්පාය කරුණු ලබා ගැනීම තමයි සංඛාර උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒකට ඒකත් මේ ලෙඩේට හේතු වෙනවා. ඒ වගේම මේ විදීමටත් හේතු වෙනවා. ඊළඟට විඥාන උපාදානස්කන්ධය කියනකොට ගිලන් පුද්ගලයෙකුට සමානයි කියලා කියන අපි මුලින්ම කතා කරා වගේ. මෙතෙන්ද කියනවා මේ වේදනාව ආලම්බන රස අනුභවණයේ පිණිස සත්වයෝ
නොහොත් කර්මයෝ සකස් කරේ. හරි? මේක වෙන්නේ මෙහෙමයි. වේදනාව කියන එක වේදනාව කියන එකෙන් තමයි යම් කිසි කෙනෙක් කර්ම රැස් කරන්න පුරුදු වෙන්නේ. එහෙනම් නැත්නම් මේ ඒ වේදනාව අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි? ඒ වේදනාව අනුව ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන් අකුසල කර්ම රැස් කරනවා කුසල කර්ම රැස් කරනවා. දැන් අකුසල කර්මයක් රැස් කරොත් ඒ රැස් කරපු නිසා දුක්ඛ වේදනාව හා යෙදුනා වෙච්ච කාය විඥාන විපාක චිත්තේ උපදිනවා. අපි දන්නවා කාය විඥාන දුක්ඛ සාගත කාය විඥානය කියලා කියන්නේ හේතුක සිත්වල තියෙන විපාක සිතක්. කොහොමද මේ විපාකයේ ඇති වුනේ? යම්කිසි අකුසල කර්මයක් කරපු නිසා. හරි? ඒ අකුසල කර්මය කරන්න හේතු වුණේ මොකද? ඒ අකුසල කර්මයට ආපු අරමුණ යම්කිසි ආකාරයකින් ගත්ත අරගෙන ඒ චේතනාව පහළ කරා. ඒකට මුල් වෙනවර මේ වේදනාව කියන විඳීම. දැන් තරහක් ආව කියන්නේ මොකද? දෝමනස්ස වේදනාවක්. දෝමනස්ස වේදනාවක් ආවොත් තමයි මිනිස්සු මිනී මරන්න පවා පෙළඹෙන්නේ. අන්න ඒ වගේ කරලා ඒකේ විපාක හැටියට නොයෙකුත් මේ දුක්ඛ වූ කාය විඥාන ආදී විපාක විඥාන ලැබෙනවා. එතකොට කුසල කර්මයක් කරොත් සුඛ වේදනාව හා එක්ව යෙදුනා වූ කාය විඥාන විපාක චිත්තේ උපදිනවා. දැන් කුසල කර්මයක් කරා නම් ඒක සුඛසහගත කාය විඥානයක් උපදිනවා. ඒකට මුල් වෙන්නේ මොකද්ද? අර කලින් වේදනාවේ රසායනලා මේ රස අනුභව කරමින් උපදින ජවන් සිත් තමයි මේ කුසලයේ කරන්න මූලික වුණේ. ඒ අනුව ඒ කුසලයට අදාළව මේ කාය විඥාන විපාක සිත පහළ වෙන සුඛසහගත. ඒක නිසා මෙතන කියනවා වේදනා හා ගිලන් බැවින් නොබුදිනෙහි විඥාන උපස්ථානස්කන්ධයේම ගිලන් පුද්ගලයෙකු හා සමානයි කියනවා. දැන් මේ විඥානය කියන එක ලෙඩෙක් නෙවෙයි. ඒ වගේම මෙතනදී එහෙම නෙවෙයි වුණාට මේ විඥානේ උපදින්නේ වේදනා හා ගිලන් බැවින් නොබුදිනෙහි. කියන්නේ විඥානය කියන එක අපි කිව්වේ ලෙඩා කියලා නේද? ලෙඩා කියන එක මේ ලෙඩෙමුයි වේදනාවෙමුයි මිදුනේ නැති නිසා හරියට මේ ගිලන් පුද්ගලයෙකු හා සමානයි කියනවා. දැන් පුද්ගලයා ගිලන් වුණා කියලා කොහොමද කියන්නේ? පුද්ගලයා වෙනම ගත්තොත් එහෙම එයාට මේ දුක් වේදනා තියෙනවා. ඊට පස්සේ ඒ වේදනාව නිසා තමයි අපි යාට ගිලන් කියලා කියන්නේ. යාට සුඛ වේදනාවක් සාමාන්‍ය වේදනාවක් තියෙනවා අපි යාට ගිලන් මිනිස්සෙක් කියලා කියන්නේ. ඒ මිනිස්යාට ඒ අපි ගිලන් පුද්ගලයෙක් කියලා කියන්නේම එයා යම්කිසි දුකකින් පෙළෙන හින්දා. ඒක නිසා මෙතනදී මේ විඥාන උපාදානස්කන්ධය ගිලන් පුද්ගලයෙකින් කියනවා මේ වේදනාව කියන ගිලන් බවෙන් මිදිච්ච නැති හින්දා. හොඳයි. ඊළඟට ඒ ගැන මොනවා හරි පැහැදිලි කර ගැනීමක් අවශ්‍යද? තව අදහස් තියනවද මොනවද? හොඳයි. ඊළඟට කියනවා මේක කියන තවද මේ පංචස්කන්ධ තුමෝ චාරක කාරණ අපරාධ කාරණ කාරක අපරාධික යන මෝහන් හා සමානයි කියලා. බලන්න දැන් චාරක කාරණ අපරාධ කාරණ කාරක අපරාධික කියන ඒ පස් විදිහට මේ ස්කන්ධ දිහා බලනවා. කොහොමද බලන්නේ? රූප උපාදානස්කන්ධය කියන එක බලනවා චාරක විදිහට. ඒ කොහොමද? අර කලින් කිව්වා මේ ගිලන්හලක් කියලා. දැන් කියනවා බන්ධනාගාරයක් කියලා. දැන් රූප උපාදානස්කන්ධේ බන්ධනාගාරයක් හැටියට බලන්න කියනවා. හරි? වේදනා උපාදානස්කන්ධය කම් කටළු හා සමානයි කියලා කියනවා. දැන් කම් කටළු කියලාත් අපි කියන්නේ මේ කම් කටළු කියන්නේත් ඒකයි. කම් කටළු හා සමානයි. මොකද දුක් ගෙන දෙන හින්දා. ඒතකොට කාරණ කියලා කියන්නේ ඒකට කම් කටළු වලට. හරි? සංඥා උපාදානස්කන්ධය අපරාධ හා සමානයි. මොනවද අපරාධ කියලා කියන්නේ? ඒ දුක් ගෙන දෙන අපරාධ හා සමානයි කියලා කියනවා. ඊට පස්සේ සංස්කාර උපාදානස්කන්ධේ කාරණ කාරක. කාරණ කාරක කියන්නේ ඇත්තට මේ කාරණ කියලා කියන්නේ කම් කටළු කියලා කියන්නේ අර මේ දුක් ගැහැට කියන අර්ථයෙන්.
කම්කටොළු කියන දුක් ගැහැට අරගෙන. හරියට දැන් වදකෙක් බැලුවම වදකයා මොකද්ද කරන්නේ? අනිත් අයට දුක් ගැහැට ගෙනත් දෙනවා නේ. දඬුවම් කරනවානේ. ඒ දඬුවම් කියන්නේ මේ දුක් ගැහැට ගෙනත් දෙන එක. කම්කටොළු ගෙනත් දෙන එක. එහෙමනම් මේ සංඛාර උපාදානය හරියට වදකෙක් හා සමානයි කියලා කියනවා. විඥාන උපාදානස්කන්ධය අපරාධික හෙවත් අපරාධ කරපු පුද්ගලයා හා සමානයි කියලා කියනවා. එතකොට මේ අපරාධ යම්කිසි අපරාධයක් කරපු පුද්ගලෙක් කොහෙද ගිහින් දාන්නේ? ගිහින් දාන්නේ බන්ධනාගාරයනේ. එතකොට චාරක කියන තැනට තමයි ගිහින් දාන්නේ. මේ ඒක තමයි විඥානයේ රූපේ බැසගෙන ඉන්නවා කියලා අපි සමානලාට කියනවා. එතකොට මේ අපරාධකාරයා තමයි රූපේ බැසගෙන ඉන්නවා වගේ. එතකොට එහෙන් තමයි ගිහින් දාලා තියෙන්නේ. එතකොට ඒකට ඒකේ කාරණ කියලා කිව්වේ ඒකෙන් මේ බන්ධනාගාරයට ගිය මිනිහෙක් සැප විඳින්නේ නැහනේ. බන්ධනාගාරයට ගිය මිනිස්සු දුක් විඳින්නේ. අධික වැඩ සහිත වනේ මිනිස්සු සමහර වෙලාවට හිර යන්නේ. ඒ වගේ මේකේ වේදනා ගෙන දෙන අර්ථය තමයි මේ කාරණ කියලා කියන්නේ. එතන මේ බන්ධනාගාරයේ දුක් විඳින ස්වરૂපය තමයි කියන්නේ. එතකොට මේ අපරාධ කියලා කියන්නේ සංඥා උපාදානස්කන්ධයට අපරාධ කියලා කියනවා. ඒ කරන ලද අපරාධය වගේ මම හිතන්නේ ඒක මම ඇත්තටම බැලුවා ඒක අපරාධ කියන එකේ තේරුම චුට්ටක් බලමු. පාලි තේරුම. අපි අද කියන්නේ අනුන්ට හිංසා එළවන ක්‍රියාව කියලා කියන්නේ. අනුන්ට හිංසා එළවන කිය වැරද්ද. හරි? මේ වැරද්ද කරපු ඉඳන් බන්ධනාගාරයට දැම්මේ. එතකොට මේ සංඥා උපාදානය තමයි වැරද්ද. හරි? ඊට පස්සේ සංඛාර උපාදානස්කන්ධය තමයි බන්ධනාගාරයේ ඉන්න වදකයා. එයා තමයි මෙයාට කියලා බර වැඩ කරවන්නේ. ඒවා ඔක්කොම කරවන්නේ මේ සංඛාර උපාදානස්කන්ධය. ඊළඟ විඥාන උපාදානස්කන්ධය කියලා කියන්නේ අපරාධ කරපු තැනත්තා. ඒතර මෙතනදී පුද්ගලයෝ දෙන්නෙක් වගේ හරියට. මේ අපරාධය කරපු තැනත්තාව බන්ධනාගාරයට ගිහින් දානවා. ඒක තමයි රූපස්කන්ධය කියලා කිව්වේ. අපරාධ කරපු තැනත්තා විඥාන උපාදානස්කන්ධය කිව්වා. ඊට පස්සේ කාරණ කියලා කිව්වා. ඒක වේදනාවට ඒ දුක් විඳින විදිහට ඒ බන්ධනාගාරයේ දුක් විඳින ආකාරය තමයි විඳීමට තමයි කාරණ කියලා කිව්වේ. ඒ අපරාධ කියලා කිව්වේ එතකොට මේ එතන මොකක්ද කිව්වේ අපි අපරාධ කියලා දුක් විඳින්න හමුනුවන ගතිය නේද? වැරද්ද සමානයි වැරද්ද. එයා කරපු වැරද්ද තමයි මේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ තමයි ඒ වැරද්දට ඒ බන්ධනාගාරයේ දඬුවම් දෙන්න වදකයා. එයා තමයි එතන ඒ විදිහට කියලා තියෙන්නේ. ඒකට මේ ආකාරයෙන් මේ උපාදානස්කන්ධයන්ගේ තියෙන කරදරේනේ මෙතන පෙන්නන්නේ ඇත්තටම. මේක හරියට හිරේ විලංගුවේ වැටලා මිනිහෙකුට බද දෙනවා වගේ තත්ත්වයක් තමයි මෙතන පෙන්නන්නේ. ඒකින්ද මේකෙන් මිදෙන එකමයි සුවය කියන එක තමයි අවසාන වශයෙන් අපිට මේ වගින් ගන්න පුළුවන් දේ. ඊළඟට කියනවා මේ පංචස්කන්ධය භාජන භෝජන ව්‍යංජන පරිවේශක බුංජක කියන අය හා සමානයි කියලා. මේ රූප උපාදානස්කන්ධය හරියට භාජනයක් නැත්නම් බඳුනක් හා සමානයි කියලා කියනවා. වේදනා උපාදානස්කන්ධේ භෝජන හෙවත් බත හා සමානයි. ඒ කියන්නේ අපිට අර අනුභවන වේදයෙන් අපි වේදනාව කියලා කියනවානේ. ඒ වගේ මේ වේදනා උපාදානස්කන්ධ තමයි භෝජනය. සංඥා උපාදානස්කමයි ව්‍යංජනය. ව්‍යංජන. නැත්නම් මේ භෝජනය පිරිවරාගෙන තියෙන අනිකුත් දේවල්. අවුලු හා සමානයි කියලා කියනවා. මේක ඛ්‍යංජනේද ව්‍යංජනේද? ඛ්‍යංජනේ. ව්‍යංජනනේ කියන්නේ ව්‍යංජන. ව්‍යංජන කියලා ඔය දෙවිදියටම ලියනවා මම දැකලා තියෙනවා. වයන්නයි khයන්නයි නම් මේ වයන්නයි නම් වෙනස් කරනවා. ව්‍යංජන තමයි. ව්‍යංජන කියන එක තමයි ව්‍යංජන කියලා අපි කියන්නේ. අවුලු කියන්නේත් ඒව නේද? අවුලුපත් කියන්නේ මොනවද? ඒ කැවිලි වලට ඒකේ මහත්ය දැන් අනිත් ඒවත් සම්බන්ධ කරලා බැලුවාම දැන් භෝජනයේට ගැළපෙන විදිහට එන එකනේ ව්‍යංජන නැතුව මේ බත විතරක් එන්නේ නැහනේ. දැන් ඉස්සෙල්ල එකේ අපි කිව්වනේ මේ සංකාර
සංඥාවලට මේ අපරාධ තිබුණු නිසා කම්කටොළු විඳිනවා කියලා. ඒ වගේ දැන් බත කන්න වෑංජන ඕනේනේ. එතකොට එහෙම ගත්ත හැකි නේද? ඒ වගේ තමයි නේද? ඒක තමයි දැන් මේ වත කියලා කියන්නේ. වත හා සමානයි කියව භෝජන සංඥා උපාදානස්කන්ධයට කියව ව්‍යංජන කියලා. ඒක නිකන් අර කරීස් වගේ නේ. එහෙවත් අවුලු හා සමානයි කියලා කියනවා. ඊළඟ සංස්කාර උපාදානස්කන්ධයේ පරිවේශක එහෙවත් බුද්ධකාරකය හා සමානයි කියලා. මේ පරිවේශක කියලා කියන්නේ කවුවණෙක් කෙනා. දැන් අනකරලා කවනවා නම් අන්න ඒ වගේ කියලා කියනවා මේ සංඥා උපාදානස්කන්ධය. හරි? ඊළඟට විඥාන සංඛාර උපාදානස්කන්ධය. සංඛාර උපාදානස්කන්ධය හරියට පරිවේශක කියලා කියන්නේ අනකරලා කවනවා. ඒක මේ කවුවනවා. හරිද? අනුභව කරන්න කියලා නියෝග දීලා කරවනවා කියනවා. ඊළඟට එයාටම තමයි මේ භුක්තකාරක කියලා කියන්නේ. විඥාන උපාදානස්කන්ධය කියලා කියන්නේ බුංචක කියන අනුභව කරන්න. විඥාන උපාදානස්කන්ධයට අනුභවය කරවන්නේ මේ සංඥා උපාදාන සංඛාර උපාදානස්කන්ධය. සංඛාර උපාදානස්කන්ධය තමයි විඥාන උපාදානස්කන්ධයට අනුභව කරවන්නේ. මොනවද අනුභව කරවන්නේ? වේදනාව. හරි? වේදනාව අනුභව කරනවා. ඒ වගේම ඒකට වටපිටින් උදව් වෙනවා මේ සංඥා උපාදානස්කන්ධය. ඉතින් ඒ ආහාර ටික පිටලා තියන්න උපකාර වෙනවා මේ භාජන කියන රූපස්කන්ධය. ඉතින් ওই විදිහට එක මේක එක අය දකින ආකාරයෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. මම හිතන්නේ මේක අටුවා වලින් එන විස්තරයක් විය යුතුයි. ඊළඟට කියනවා පංචස්කන්ධය සංක්ෂේප වශයෙන් ගත්තොත් එක විදිහකට විස්තර කරනවා. විස්තර වශයෙන් නැත්නම් විස්තර වශයෙන් ගත්තොත් තව විදිහකට විස්තර වෙනවා. ඒ දෙවිදිහම දැනගත යුතුයි කියලා කියනවා. කොහොමද අපි ඒක දැනගන්නේ? සංක්ෂේප වශයෙන් ගත්තොත් උපාදානස්කන්ධ අපි පොඩ්ඩක් කතා කරන්නේ මොනවද මේ උපාදානස්කන්ධ කියන්නේ කියලා. දැන් මෙතනදී මේ උපාදානස්කන්ධය ගැන කතා කරනවා. සංක්ෂේප වශයෙන් ගත්තොත් කෙටියෙන් ගත්තොත් උපාදානස්කන්ධය පස් දෙනා අර ආසී විසෝපම සූත්‍රයේ දක්වපු ආයුධ ඔසවාගත් සතුරන් විදිහට නුවණින් දකින්න ඕනේ කියලා කියනවා. ආයුධ ඔසවාගත් සතුරා කියන එකේ තේරුම මොකද්ද? Tamanට ඕනෑම අවස්ථාවක මේකෙන් මේ අවඩක් සිද්ධ කරන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ වගේ පරිස්සමෙන් දකින්න ඕන තැනක් තමයි මේ උපාදානස්කන්ධ පහ කියන්නේ. මොකද එතන තමයි රැවටෙන්නේ. ඒකමයි මම මගේ ආත්මය කියලා ගන්නෙ. මේ සංසාර පැවැත්මට බොහෝ සෙයින් රුකුල් දෙන්නේ අන්නේ ගැනීම නිසා. ඒක නිසා මේකට රැවටෙන්න එපා කියන එක තමයි කියන්නේ. කියන්නේ වෙන එකක් කියනවා නම් උපාදානස්කන්ධයට තියෙන යම්කිසි චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගය ඇති වෙන්නේම මේක මගේ ආත්මය වශයෙන් ගැනීම හින්දා. ඒ ගතිය නැති කරන්න තමයි මේක ගැන බය වෙන්න ඕනේ. කියන්නේ එහෙම ගැනීමෙන් තමයි මේ සංසාරේ දිග් ගැහෙන්නේ. එහෙමනම් මේක හරියට ආයුධ අමෝරාගත් සතුරන් හැටියට මේ දකින්න කියන මේ ආසී විසෝපම සූත්‍රයේදී ඒක විස්තර කරලා තියෙනවා. ඊළඟට භාර සූත්‍රයේ හැටියට කියනවා මේක බරක් වගේ දැනගන්න මේ දැක්ක යුතුයි. රහතන් වහන්සේට යම්කිසි නමක් කියනවා දන්නවද? මේ බරත් සම්බන්ධයෙන් යම්කිසි වචනයක් කියනවා දන්නවද? බාරහාර කියලා නෑ. ඒකල කිට්ටුයි යනවා. ඒකට කියනවා ඕහිත බාරෝ කියලා. ඕහිත බාර. ඕහිත බාරෝ කියලා කියන්නේ මේ බර බිමින් තැබු කියන එකයි. ඒ කියන්නේ මොන බරද බිමින් තියලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධ බර තමයි බිමින් තියලා තියෙන්නේ. ඒකින්ද මේ බාර සූත්‍රය කියනවා වගේ මේක බරක් හැටියට දකින්න කියලා. මම හිතන්නේ එතන වෙන්නේ ඕහිත බාරෝ කියලා. එතන අතදී මම බැලුවේ නැහැ. ඕහිත බාරෝ කියලා කියන්නේම රහතන් වහන්සේට. මොකද පංච උපාදානස්කන්ධ පහේ බර ඉවත් කරපු තැනත්තා කියන එක තමයි ඕහිත බාරෝ කියලා කියන්නේ. ඒ වගේම කජ්ජනීය සූත්‍රයේ වගේ මේක භක්ෂක වශයෙන් දැකිය යුතුයි. එතනදී කියනවා මේ රූපේ විසින් තමයි මාව කාලා දැම්මේ කියලා කියනවා. ඒක වේදනාව විසින් තමයි මාව කාලා දැම්මේ කියලා. ඒ කියන්නේ මේ අගතියක්මයි වෙන්නේ. මේවා තමන්ගේ මගේ ආත්මය කියලා ගත්තොත් වෙන්නෙම අගතියක් නැත්නම් අවඩක්මයි සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට ගන්න කියලා කියනවා.
ඊළඟට යමක සූත්‍රයේ හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකත වදක විදිහට දැක්ක යුතුයි කියලා කියනවා මේ උපාදානස්කන්ධය. ඒකෝර මේ අපිට උපාදානස්කන්ධය කියන්නේ මිත්‍රෝ හැටියට නෙමෙයි මේක බොහොම ඉවත් විය යුතු ඈත් විය යුතු තැනක් හැටියට තමයි මේ උපාදානස්කන්ධයන් පිළිබඳව මෙතෙන්දී විස්තර කරලා තියෙන්නේ. විස්තර වශයෙන් ගත්තාම දැන් මේ කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ සංක්ෂේප වශයෙන් නේ. මේ එක එක ආකාරයෙන් දකින්න ඕන විදිහ තමයි සංක්ෂේප වශයෙන් කිව්වේ. ඊළඟ විස්තර වශයෙන් ගත්තාම රූප උපාදානස්කන්ධය පෙන පිටක් හැටියට නෝනින් දැකිය යුතුයි කියලා කියනවා. අර පෙන්න මොකද්ද කියන්නේ ඒකට පේන පින්ඩූපමා රූපං කියලා නේද? එන්න පෙන්න කොහොමද ඒක කියන්නේ? පේන පින්ඩූපාන් රූපං වේදනා බුබ්බුලූපම. පිටුව සූත්‍රයේ තියෙන සංඥා පේන පින්ඩූපම රූප. පේන පින්ඩූපමාන රූපං වේදනා වේදනා බුබ්බුලූපම. බුබ්බුලූපමා සංඥා මරිචිකූපමා සංඥා මරිචිකූපමා සංඥා ඊට පස්සේ සංඛාරා කදලූපම. සංඛාරා ඊට පස්සේ මායූපමා විඥාන නේද? අන්න ඒ විදිහට. දැන් මෙතන කියන්නේ ඒක තමයි ඒ ටික තමයි තියෙන එක පේන පින්ඩූපම සූත්‍රයේ තමයි ඒකේ විදිහට විස්තර කරලා තියෙන්නේ. රූපය කියන එක හරියට පෙන පිටක් විදිහට ගන්න කියලා කියනවා. මේකේ තවදුරටත් විස්තර තියෙනක් බලමු. වේදනාව කියන එක දිය බුබුලක් වගේ දැක්ක යුතුයි කියනවා. සංඥාව නිරිඟු ජලයක් විදිහට දකින්න කියනවා. සංස්කාරයෝ කෙසෙල් කඳක් මෙන් දැකිය යුතුයි කියනවා. විඥාණය මායාවක් නැත්නම් ඉන්ද්‍රජාලයක් හැටියට දැක්ක යුතුයි කියලා කියනවා. මෙතන තව දෙයක් කියනවා මේ පෙන පිට කියලා. එයි මෙහෙම පෙන පිටක් හැටියට බලන්නේ කියන්නේ පෙන පිට කියන එක නිස්සාරයි. සාරවත් ගතියක් නැහැ. හරයක් නැහැ. ඒ වගේම මේ රූපය කියන එකත් නිත්‍ය සාර ගතියක් නෑ. ධුව සාර ආත්ම සාරයන් කියන තොරවීම නිසා තමයි අපිට ඒ විදිහට හරයක් නැති විදිහට බලන්න කියලා කියන්නේ. නිත්‍ය සාරය කියලා කියන්නේ නොනස්නා කරුණෙන් නිත්‍යයිගත් දෘෂ්ටි. දැන් නිත්‍ය සාරය කියලා කියන්නේ අර මේ අනිත්‍ය දේ නිත්‍යයි කියලා ගත්ත දෘෂ්ටිය තමයි. මේ අනිත්‍ය වූ රූපය නිත්‍යයි කියලා ගත්ත දෘෂ්ටිය. ඊළඟ ධුව සාරය කියලා කියන්නේ මේ මනුස්ස භාවයක් ලබාගත් පුද්ගලයා මනුස්ස භාවයක්ම ඊළඟටත් ලබනවා කියලා යම් කිසි මේ දෘෂ්ටියක් තියෙනවා නම් ඒක දුව කියලා කියන්නේ වෙනස් නොවන කියන එක ස්ථිර ගතියක්. මනුස්සයා මැරලා ගිහලා අපව මනුස්සයෙක්ම වෙනවා කියලා හිතනවා. ඇත්තටම මනුස්සයා කියලා කියන මනුස්ස ආත්මයක් ලබනවා කියන්නේ සුගතියක ඉපදීමක්. එතකොට දැනට ඉන්න මනුස්සයා ආපහු මිනිස්සෙක් වෙනවා කියලා කියන්නේ එහෙමනම් මේ සුගතිය ඉපදිච්ච හැමෝම නැවතත් සුගතියකම ඉපදෙනවා කියන එකනේ. එහෙම වෙන්නේ නැහැ නේද? තමන් කරන කර්මය අනුවන එක තීරණය වෙන්නේ. ඒ වගේම මේ තිරිසන් ආත්ම භාවය ඇති යම් කිසි තිරිසන් සතෙක් ඉන්නවා නම් එයාට නැවතත් තිරිසන් භාවයම ලබනවා කියලා වගේ මේ ධුව ආකාරයෙන් නැත්නම් ස්ථිර වෙච්ච ආකාරයෙන් අන්‍ය වූ විපරිණාම අන්‍ය ස්වභාවයක් නැති ගතියෙන් බලන එක සාස්වත ගතියෙන් බලන එක තමයි මේ දුව කියලා කියන්නේ. අර නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ කියලා එහෙම කියනවනේ මේ බණේ කියනකොට නේද? එතන මෙතන කියනවා පෙන පිටෙන් පාත්‍රයක් හරි තැටියක් හරි කරන්නේ කියලා හිතුවට ඒක කරන්න බැරි වෙනවා. පෙන වලින් අපි යම් කිසි දෙයක් හදනවා කියලා කිව්වට ඒක වැඩි කලක් තියෙන්නේ නැහැ. මේ පෙන ටික කැඩලා ගියාම ඒක විනාශ වෙලා යනවා. ඒ විදිහට ගත්තට ඒ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපිට තැටියක්වත් පාත්‍රයක්වත් හදන්න බෑ. ඒ වගේම මේ රූපේ කියන එකත් නිත්‍ය කියලා සාස්වත කියලා මම කියලාවත් මගේ කියලාවත් ගන්නට පුළුවන් එකක් නෙවෙයි කියලා සඳහන් කරනවා. එහෙම ගත්තා මොකද වෙන්නේ? ඒ විදිහට තියෙන්නේ නැහැ. අනිත්‍ය වෙලාම යනවා. අනාත්ම වූයේම වෙනවා. අසුභ වූයේම වෙනවා. ඒක නිසා රූපය පෙන පිටක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට පෙන පිට ගත්තාම ලොකු කුඩා සිදුරු තියෙන දෙයක්. පෙන කියනකොට පොඩි සිදුරු ලොකු සිදුරු තියෙන තැනක්. නොඑක් සම්බන්ධ ස්ථානයක් විසින් ගලපන ලද. ඒ කියන්නේ අර බෝල පෙන ටික එකට ගැටිලා තියෙන්නේ මෙහෙම. එකිනෙකට ලං වෙලා තියෙන්නේ.
දැන් මෙහෙම තියෙනකොට මේ අපි කියන්නේ දියණයි වගේ සත්තු ඒ වගේම පණුවෝ වගේ අයට මෙතන වාසස්ථානයක් වෙනවා මේ පෙන කියන එක. යම් යම් සත්තු එකේ වාසය කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ රූපේ කියන එක ගත්තොත් කුඩු මහත් සිදුරු ඇත්තේ මේ ඇඟ අතරේ තියෙනවා ලොකුවට හෝ පොඩියට සිදුරු තියෙනවා අර පෙන පිඩු වල වගේ. නොඑක් සම්බන්ධ ස්ථානයන් විසින් ගලපලා තියෙන්නේ. ඒ නිසා මේ රූපකායත් කුල වශයෙන් ගත්තාම 80 කුලයක පණුවන්ට වාසස්ථානයක් කියලා කියනවා. මේ අපේ ඇඟේ ජීවත් වෙන සත්තු ගැන කියන්නේ. හරි? 80 කුලයක පණුවන්ට වාසස්ථානයක් වෙනවා කියලා කියනවා. ඒ රූපකායම එකී පණුවන්ට සූතිකාගාරයක්. ඒවත් තිඹිරි ගයක් වෙනවා. මේ පණුවෝ එතන විතර දාන්න එතන පැටව වෙන්න හරියට මේ සූතිකාගාරයක් වගේ තමයි මේ ශරීරය කියන්නේ රූපකාය. ඒ වගේ මේ පණුවෝ මල මූත්‍ර පහ කරන්නේ කොහෙද? ඒත් මේ ශරීරය. ඒක නිසා ඒක වැසිකිළියක් වගේ. හරි? ඒ වගේම මේක ගිලන් හලක්ද වේ කියලා කියන අපි කලිමුත් කතා කරන්නේ ගිලන් හලක් වුණා කියලා. ඒ වගේම මේ සත්තුන්ගෙත් ඒ වගේ සත්තුන් මැරුණාමත් අපේ ශරීරය ඇතුළමනේ මැරෙන්නේ. ඒක එතකොට සුසානයක් සොහොන් බීමක් සොහනක් වෙනවා. ඒ වගේ ප්‍රාණීහු අන්තනකට ගොස් ප්‍රසව කිරීම ආදී කෘත්‍යයන් නොකර. කියන්නේ ඒගොල්ලන් වෙන තැන් වලට ගිහිල්ලා ශරීරය ඇතුළේ ඉන්න සත්තු වෙන තැන් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ විතර දාන දේව ආදී දේවල් කරන්නේ නැහැ. ඒක නිසා මේක මේ බොහොම වැදගත්කමක් නැති පෙන පිටු වගේ තමයි මේ රූපය කියන එක මෙතන පෙන්නලා තියෙන්නේ. මම හිතනවා අපිට ඒවා තේරෙනවායි කියලා. ඊළඟට කියන මේ පෙන පිට කියන එක හරියට ගත්තාම නිකන් මෙතන දෙබර ඇට කියලා જાතියක් තියෙනවා නේද? මම නිකන් රබර් ඇට වගේ જાතියක්ද දෙබර ඇට කියන්නේ. කවුරු හරි දන්නවද දෙබර කියනවා කියලා? දෙබර කියන්නේ අර සත්තු බඳින එකක්ද? අර සත්තු බඳින්නේ දෙබරු ඇවිල්ලා බඳිනවා කියලා කියන්නේ. ඒ දෙබරු නෙමෙයිද මේක දෙබර. මම හිතුවේ එහෙම එකක් කියලා. දැන් මට නිකන් හිතෙන්නේ නිකන් ඔය දෙබර කියන කාට හරි අදහසක් තියෙනවද මොනවද මේ දෙබර කියන්නේ කියලා? ඒ ඊළඟට කියන පර්වත කැටයක් පමණද වන්නේ කියලා. ඒකයි මං හිතුවේ දෙබර ඇවිල්ලා බඳින එකක් කියලා. ඔව් පර්වත කැටයක් කියන්නේ ගල් කැටයක්. ඒක හරියට ගල් කැටයක් වගේ. දෙබරයක් කියන එක ගල් කැටයක් වගේ. මට හුඟක් වෙලාවට නිකන් මත නිකන් අදහසක් වගේ ඉන්නේ අර රබර් ගෙඩි වල ඇට තියෙන්නේ. ඒ වගේද කියලා. ඒ පරිද්දෙන් රූපය කියන එකත් පළමුවෙන්ම කලල් රූපය කියන චූටි මාත්‍රයක් හටගෙන ක්‍රමක්‍රමයෙන් වැඩිලා මනුස්ස භාවයේ ලද්දවුන් වශයෙන් බබයක් පමණ උසට මහතට තියෙනවා නේ. ඒ වගේම මේ හරක් ඇත්තු හරකු නැතුන් ආදී තිරිසන් සතුන් වශයෙන් ගත්තාම නිකන් පොඩි ගල් පර්වත වගේ නේ පොඩි ඒවා. අලියෝ එහෙම ගත්තාම ඊට පස්සේ මත්ස්‍යෝ කැස්බෑවෝ වගේ තිරිසන් සත්තු ගත්තාම නොඑක් ගණන් යොදු 100 ගණන් පමණක් වෙනවා කියලා තියෙනවා. සමහර සත්තු ගැන කියනවානේ මේ විශාල කයවල තියෙන සත්තු ඉන්නවා කියලා මොහොතේ නේද? මේ විදිහට රූපය පෙන පිටක් හා සමාන වෙයි කියලා කියනවා. ඒක තිබුණාට හැබැයි බිඳිලා යන ස්වරූපයක් තමයි තියෙන්නේ. ස්ථිරව පවතින ගතියක් නැහැ කියන එක තමයි කියන්නේ. ඊළඟට කියනවා තවද පෙන පිට උපන් ඇසිල්ලෙහිත් බිඳේ. උපදින ෂණයට ඊට මොහොතකට පස්සේ බිඳිලා යනවා. සමහර ඒවා තියෙනවා ටිකක් කල් පැවතිලා බිඳිලා යනවා. ඒ වගේම දැන් මූදට ගියා නම් මේ පෙන ටික ගඟකින් පාවෙලා මූදට ගියා නම් ඒකාන්තයෙන්ම මේ රැළට බිඳිලා යනවා. ඒ වගේම රූපේ කියන එක කලල අවස්ථාවෙත් බිඳිලා යනවා. සමහරවිට ඒක හරියන්නේ නැහැ මේ එතනින්ම චුත වෙලා යන අවස්ථා තියෙනවා. ඊළඟට අබ්බුද අවස්ථාවෙත් බිඳිනවා. ඒ අන්තරේ බිඳිච්ච නැති වුණත් අපි හිතුවොත් එහෙම මේ කලල අවස්ථාවෙත් බිඳින්න නැතුව අබ්බුද අවස්ථාවෙත් බිඳින්න නැතුව මේ ශරීරය වැඩිලා හැබැයි සතවර්ෂායුෂ මේ ආයුෂ්ක සත්නට සතවර්ෂයකට පැමිණි කල නියත වශයෙන්ම බිඳිනවා. දවස් 100ක් ජීවත් වෙන සත්වයක නම් එයායි අවුරුදු 100ක් ගත වුණාම මැරිලා යනවා. ඒක බිඳිලා යනවා.
මරමුවේහි සුණු විසිනි වූයේ වේ. මරණකොට මේක බිඳිලා යනවා. මේ විදිහට රූපේ පෙන පිටක් කියන එක තේරුම් ගන්න කියලා කියනවා. ඊට පස්සේ දැන් ඊළඟ තමයි මේ දිය බුබුලේ විස්තරය. අපි කිව්වේ වේදනාව දී බුබුලක් කියලානේ. එතකොට මේ දිය බුබුල අසාර වූයේ හේවත් හර නැත්තේ යම්සේද එපරිද්දෙන් වේදනාතුමෝද හර නැත්තී අසාරයි. හරි? දැන් බුබුලක් කියන එක අසාරයි කියන බුබුලක් කියන්නේ දැන් මේ අහසෙන් වතුරකට වැටෙන බුබුලක් බලන්න වැහි වෙලා ගත්තාම එතනම විසිරලා එල්ල යනවා. ඒ වගේ මේකේ හරයක් නැතුව වේදනාවත් අන්න ඒ වගේ මේ හටගත්ත තැනම නැති වෙලා යනවා. අසාරයි. දිය බුබුල කියන එකත් නිෂ්ඵලයි. ඒ කියන්නේ අතලා ගන්නට නැහැක්කේ කියලා කියනවා. ඒක කැඩලා විසිරලා යනවා. අත ගන්න බෑනේ මෙහෙම අකුල්ල ගන්න බෑනේ. ඒක විසිරලා යනවා. දිය බුබුලක් ගැන පූරවක් හෝ පලිහක් හෝ අසුනක් හෝ කරන්නට නැහැ. දැන් වතුර වලින් අපිට බෝඩ් එකක්වත් පලිහක්වත් පුටුවක්වත් වගේ දේවල් හදන්න පුළුවන් කමක් නැහැ. එතකොට ගත්ගත් දිය බුබුල යම්සේ බිඳේද පරිද්දෙන්ම වේදනාතුමෝද නිෂ්ඵල වන්නේ. ගත්ත එක එහෙන් බිඳිලා යන හින්දා දැන් අපි වතුර භාජනයකට අත දාලා මිට මොළවල වතුර ටිකක් ගත්තයි කියන්නේ. මිට මොළවල උඩට ගන්නවට මොකද වෙන්නේ? ඒක බිඳිලා ගිහිල්ලා. අපිට අතට එන්නේ නැහැ මිට මොළවල දැන් අපි මැටි ටිකක් ගන්නවා වගේ වතුර ටිකක් ගන්න බෑ. ඒක එතනම සුණු විසුණු වෙලා යනවා. එතකොට මෙතෙන්දි කියනවා ගත්ගත් දිය බුබුල යම්සේ බිනේද ඒ පරිද්දෙන් වේදනාත්මෝද නිෂ්ඵල වන්නේ. ගන්නට නුසුදුසු වන්නේ. නිත්‍ය කියා සාස්වතේ කියා ලබ්ධි ගන්නට නුසුදුසුයි. ඒක නිත්‍යයි සාස්වතයි කියලා යම්කිසි විශ්වාසයකට යන්න සුදුසුවක් නැහැ කියලා කියන්නේ. නිත්‍යාදි වශයෙන් ලබ්ධිගත් නමුත් ඒ ලබ්ධිගත් පරිද්දෙන් නොපවත්නේ. දැන් කවුරු හරි ඒක නිත්‍ය හැටියට ගත්තට හැබැයි ඒ විදිහට ඒක පවතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා බිඳිලා යනවා. මේ විදිහට නිත්‍යාදි වශයෙන් ලබ්ධි ගැනීමට නුසුදුසු බැවින්ද වේදනාත්මෝ දිය බුබුලක් හා සමාන වන්නේ. මෙන්න මේ විදිහට නිත්‍ය වශයෙන් ගැනීමට සුදුසු නැති හින්දා වේදනාව කියන එකත් දිය බුබුලක් හා සමාන වේ කියලා කියනවා. ඒ දිය බිඳෙහි බිබිලෙක් උපදිනේ වේද? බිඳෙන්නේද වේ? ඒ දිය බිඳෙහි බිබිලෙක් උපන්නේද වේ? බිඳෙන්නේද වේ? වැඩිකල් පවත්නේද නොවේ. එපරිද්දෙන් වේදනාතුමෝද ඉපිද වහා බිඳී යන්නේ. කලක් පවත්නී නොවේ. එක් අසුරක් ගහන කෙනෙහි කෙලලක්ෂ ගණන් ඇත්තා වූ වේදනාතුමෝ ඉපිද පිළි. අන්න ඒක බලන කොච්චර මේ කියන්නේ මේ වේදනාව ඉපදෙන්නේ සිතක් ගානේ වේදනාව ඉපදෙනවනේ. ඒ හැම සිතකම වේදනාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. එහෙනම් ඉපදෙනවා නම් යම් කිසි සිතක් ඒ සිතත් එක්ක අනිවාර්යයෙන්ම වේදනාවක් ඉපදෙනවා. එතන මෙතන කියන අසුරක් ගහන කෙනේ අසුරක් කියලා කියන්නේ අපි ඇඟිලි දෙකකින් අර එකතු කරලා මෙහෙම ගහන්නේ නේද? එහෙම ගහනකොට කෙල ලක්ෂ ගණන් ඇත්තා වූ වේදනාවම ඉපදෙන්නේ. ඒ කියන්නේ සිත් කොච්චර ඇති වෙනවද ඒ කෙල ලක්ෂ ගණන් සිත් ඒ වෙනකොට ඇති වෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඉතින් ඒ තරම් ඉක්මනින් මේ වේදනාව බිඳිලා යනවා. ඒ හැම හිතකම වේදනාව ඇති වෙනවා. ඒ වගේම බිඳිලා යනවා. එතකොට තවත් කියන මේකේ දිය බුබුල කියලා කියන්නේ උදක කියලා කියන වතුරනේ. වතුර තලේ නැත්නම් දිය මත්තු පිටද. උදක බිඳු හේවත් දිය බිඳුද. උදක ජල්ලක හේවත් දිය මිදුලුද. ගහන වාතයේ හේවත් කැටි කොට ගන්නා බෝල් සුළඟත්තේ කියන සිව්ව දෑරුම් වූ කරුණු නිසා උපදී. මේ දිය බුබුල කියන එක උපදින හැටි ගන්න. දැන් අපිට වැහි බිඳුවක් ගත්තොත් ඒක අර මොකක්ලාවර සමුද්‍ර වලින් සුළඟට ගහගෙන අහසට එකතු වෙලා ඒ විදිහට ගිහිලා එන්නේ නේද? ඒ විදිහට එක විදිහට උපදිනවා. සමහර දාට මූදායනට ගියාම අපිට දැනනවා ඇතින් මේ පොඩි පිනි බිඳු වගේ ඇවිල්ලා ඇඟේ වදිනවා. ඉතින් ඒ ඇති වෙන්නේ මේ විදිහට කාරණා හතරක් නිසා. හරි? ඒ වගේම වේදනාව කියන එක වස්තු හෙවත් නිශ්චය වූ වස්තු රූපේද. ඒ කියන්නේ සිත උපදින්නේ මේ වස්තු රූපේ නිශ්චය කරගෙන. හැබැයි සිත ගන්න අන්නේ අරමුණ යම්කිසි බාහිර අරමුණක් ගන්නවා. ඊට පස්සේ කිලේශ ජල්ල
ඒවත් කෙලස් මලක්. ඊළඟට පස්ස සංගඨනේවත් ස්පර්ශයාගේ සමාගම ඇත්තන කරුණු 4 දෙනා හින්දා තමයි උපදින්නේ. මොනවද මේ 4 නැවතත් බැලුවොත්? දැන් වස්තු කියන එක තියෙනවා. වස්තුවක් තියෙන්න ඕනේ සිත උපදින්න. දැන් පංචවෝකාරය ගත්තාම ඒ වගේම අරමුණක් තියෙන්න ඕනේ. හරි? ඒ වගේම ඒවට කෙලෙස් මල කියනකොට මෙතන ඇත්තටම එකතු කරන්න වෙනවා මේ අනිකුත් චෛතසික ධර්ම එකතු කරන්න වෙනවා. ඒ වගේම පස්සය කියන එකත් බලපාන ස්පර්ශය. මේ 4 නිසා තමයි මේ වේදනාව කියන එක උපදින්නේ. හරි? ඒක නිසා වේදනාව අපි දීබුබුලක් හා සමානයි කියලා කියනවා. අර මේ එක එක කරුණු නිසා ඇති වෙන දීබුබුලක් වගේ මේකත් මේ කාරණා 4ක් නිසා ඇති වෙනවා. ඒ ඇති වෙච්ච ෂණයෙන්ම බිඳිලා යනවා. ඒක හරියට දීබුබුලක් හා සමානයි කියලා කියනවා. සංඥාව ගත්තොත් ඒකත් අසාර, නිසරු, මිරිඟු ජලය හා සමානයි කියලා කියනවා. සංඥාව කියන එක මිරිඟුවට සමාන කරනවා. ඒ කියන්නේ මිරිඟුව කියලා කියනකොට නැති දෙයක් ඇති හැටියට පෙන්වන දෙයක් තමයි මිරිඟුව කියන තැන. අන්න ඒ වගේ මේ සංඥා කියන එක අන්න ඒ ආකාරයෙන් පෙන්වනවා. මේක ඇත්තටම මේ සංඥාව මෙහෙම කිව්වට දැන් අපි දන්නවා මේ ලෝකෝත්තර සිත්වල සංඥාව කියන එක යෙදෙනවනේ. ඒ වගේම විදර්ශනා සිත්වල සංඥාව කියන එක යෙදෙනවා. අපි ඇත්ත ඇති හැටියෙන් දකින්ද පුරුදු කරපු සිතකට මේ සංඥාව මේ ආකාරයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒකේ නැති දෙයක් ඇති හැටියට පෙන්වනවා නෙවෙයි ඇත්ත ඇති සැටියට බලනවා. හැබැයි ඒ එතනට යන්න ගොඩාක් මේ ධර්මය අහලා අපි දැනගෙන ඉන්න ඕනේ සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද අපි මුලා වෙන තැන මොකද්ද කියලා. මේ කතා කරන්නේ අර මුලා වෙන තැන ගැන. හරියට කියනවා නම් මේ අසුතවත් පුතග්ජනයාගේ සංඥා තමයි මෙතන මේ විශේෂයෙන් කතා කරන්නේ. එතකොට ඒ සංඥාවෙන් වැරදි විදිහටම තමයි ගන්න. ඒකෙන් තමයි මුලා කරන්නේ. මේ මුලා නොවන අවස්ථාවලදී අපිට ඒ සිත් වේදන සංඥාව ගැන මේ ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට කියනවා අපි විශ්වාස කොටස. හරි. මෙතන කියනවා සංඥාව කියන එක අසාරයි නිසුයි කියලා කියවනේ ජලය හා සමානයි, මිරිඟු ජලය හා සමානයි. නිත්‍යාදී වශයෙන් ලබ්ධ ගැනීමට සුදුසු නැහැ. මිරිඟු ජලයේ අරගෙන පානය කරන්නට හෝ ස්නානය කරන්නට හෝ බඳුනක් පුරවන්නට හෝ නොහැක්කේ. ඒ කියන්නේ මිරිඟුවේ තියෙන වතුර වලින් භාජනයක් පුරවන්නවත් නාන්නවත් බොන්නවත් බෑනේ. එතන ඇති දෙයක් නෙවෙයිනේ මේ ජලය වගේ පේන්නේ. ඒ වගේම මිරිඟු ජලය පොපියන්නේ. හටගත් රැළ වේගයක් වමින් වැටෙන්නේ. දැන් අපි මිරිඟුව දකින්නකොට ඒක නිකන් පොඩි හෙලවීම් වගේ තියෙන රැල්ලක් වගේ නේද? ඒක තමයි පොපියනවා රැළ වේගයක් වගේ වැටෙනවා කියලා කියන්නේ. ඒ වගේම නීල සංඥා ආදී ප්‍රභේද සංඥාතුමෝද නීලාදී ආරම්මන රසාස්වාදයේ පිණිස සැලේ. ඒ කියන්නේ ඇතැම් දේවල් දැකලා අපිට ඒ අනුව අපේ චිත්තචෛතසික ධර්මයෝ හටගන්නවා. ඒ වැරදි සංඥාව ඔස්සේ හටගන්නවා. එතකොට මිරිඟු ජලය ඒ වගේම කියනවා මේ පිණිස සැලේ ඔබම ඔබ සැලේ. මිරිඟු ජලයේදම මහජනයා පොළඹයි. දී පිරුණු වැවක් මෙන් ගඟක් මෙන් දක්නා ලැබේ. ඒ පරිද්දෙන්ම සංඥාතමෝද පොළඹවයි. නිල්පහ ඇති මේ අරමුණ සුභය, සුඛය, නිත්‍ය යනාදී වශයෙන් හඟවන්නේ. දැන් අපේ සංඥා ගත්තාම අපි ඇත්තටම නිල් පාට, සුදු පාට, රතු පාට මොනවා හරි දැකලා අපි හඳුනගන්නේ කොහෙද? කොහොමද? ඒව ප්‍රඥප්ති හැටියට අපි හඳුන ගැනීමක් කරනවා. මේක අහවලා ලස්සන කෙනෙක් නැත්නම් අවලස්සන කෙනෙක්, මගේ හතුරෙක්, මගේ මිතුරෙක් ආදී වශයෙන් ප්‍රඥප්ති මට්ටමින්ම හඳුනා ගැනීමක් තියෙනවා. හැබැයි ඒ සංඥාව මුලින් එනකොට එන්නේ මෙන්න මේ පාට. ඒක තමයි දැන් පරමාර්ථ ධර්ම හැටියට බලනකොට දැන් චක්කු විඥානය ගත්තාම චක්කු විඥාණයට ලැබෙන්නේම වර්ණ රූපේ තමයි අරමුණ හැටියට ලැබෙන්නේ. එතන මේ පුද්ගලයෙක්වත් නැත්නම් යාළුවෙක් මිත්‍රයෙක් කියන දෙයක් නෙවෙයි චක්කු විඥාණයට එන්නේ. නමුත් එතන එන දෙයට මේ වැරදි සංඥා ගන්න සංඥාව අනුව තමයි ඊට පස්සේ අපේ ජවන් සිත් පහළ වීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයේ තමයි මුලින්ම හම්බ වෙන්නේ. ඒ පරමාර්ථ ධර්මයේ වැරදි විදිහට නැත්නම් අනිසි විදිහට සංඥාවෙන් ගන්න නිසා තමයි එතකොට ඒ විදිහට දේවල් විශේෂයෙන්ම අකුසල සිත් පහළ වෙන්නේ.
අයෝනිසෝ මනසිකාරයෙන්. ඊළඟට ගත්තාම නිල් පහ ඇති මේ අරමුණ සුභය සුඛය නිත්‍ය යනාදී වශයෙන් හඟවන්නේ. පීත වර්ණාදී ආලම්බනයේ හිත් එසේමයි. නීල පීත ලෝහිත වගේ දේවල් නේ මේ චක්කු විඥාණයට අරමුණු වෙන්නේ. මෙසේ පොළඹවන හිඳ සංඥාතමෝ මිරිඟු ජලය හා සමාන වන්නේ කියලා කියනවා. මෙන්න මේ සංඥාවෙන් තමයි එතකොට ඒ ඇත්ත වශයෙන්ම නැත්නම් ඒ පරමාර්ථ වන වර්ණය ගැනීම වෙනස් කරවන්නේ මේ සංඥාව. ඒ වෙනස් කරවන්නේ මොකද්ද? හරියට වතුර නැති තැනක වතුර පෙන්නනවා වගේ මෙතන නිල් පාට දකිනකොට මිනිස්සෙක් කියලා පෙන්නනවා. නිල් පාට දකිනකොට මිත්‍රයෙක් කියලා පෙන්නනවා. දරුවෙක් කියලා පෙන්නනවා. හතුරෙක් කියලා පෙන්නනවා. ඒ වගේ මේ සංඥාවෙන් තමයි මේ වැරදි විදිහට දේවල් පෙන්වන්නේ. ඊළඟට අපි සංඛාර ස්කන්ධය ගත්තා. එහෙම සංස්කාරයත් අසාරහෙවත් નિසරුහින්ද කෙහෙල් කඳක් හා සමානයි කියලා කියනවා. ඒ විදිහටම මේ නිත්‍යසාර ආදී වශයෙන් වර්ධවා ලබ්ධි ගැනීමට නොනිසි වූ හේයින් කෙසෙල් කඳක් හා සමානයි කියනවා. ඇයි මේ කෙසෙල් කඳක් කියන එක කියන්නේ කියන එක පොඩ්ඩක් බලමු. කෙසෙල් කඳකින් කිසිවක් ගෙන ගොනස් උපකරණයන්ගේ ප්‍රයෝජනෙ පිණිස එලවන්නට නොහැකි. ඒ කියන්නේ මේ කෙසෙල් කඳක් කිව්වහම ඒකෙන් අපිට බඩු භාණ්ඩ හදන්න බෑ. පුටුවක් මේසයක් හදන්න බෑ. අපි කියනවා මේ අනිත් කඳවල් වලින් පුළුවන් නේ දැන් වෙන සවිශක්තිය දින කඳක් ගත්තොත් ඒක ඉරවල නොයෙකුත් විදියට ඒ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් කෙහෙල් කඳක් ගත්තාම ඒකින් ගන්න තියෙන ප්‍රයෝජනය අනිත් කඳවල් වලින් ගන්න ප්‍රයෝජනය වගේ නෙවෙයි. ඒකින් ප්‍රයෝජනයක් ගැනීම බැරි තරමකට තමයි තියෙන්නේ. එතකොට කියනවා මේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ප්‍රයෝජනයක් ගත්තත් මේ ඒව පරිද්දෙන් ගන්න බෑ කියනවා. තමන් හිතපු විදිහට ගන්න බෑ. ඒ පරිද්දෙන් සංස්කාරයෝද නිත්‍යාදී වශයෙන් ලබ්ධි ගන්නට නොහැක්කා. ඒ කියන්නේ නිත්‍ය විදිහට එහෙම අපිට හිතන්න බෑ. එහෙම විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. නිත්‍යාදී වශයෙන් ලබ්ධි ගත්තුණා. නමුදු ඒ ලබ්ධිගත් පරිද්දෙන් නොවේ. යම් කිසි විදිහක මේ සංස්කාර ධර්මය නිත්‍යයි කියලා ගත්තට හැබැයි එහෙම නිත්‍යව පවතින දෙයක් නෙවෙයි. කෙහෙල් කඳ කියන එක බොහෝ පතු වැටි රසෙක් වන්නේ යම්සේද. දැන් කෙහෙල් කඳක් කියන එක හැදිලා තියෙන්නේ කෙසෙල් පතුරු තොගයක් එකට තද වෙලා තියෙනකොට තමයි අපි කෙහෙල් කඳ කියලා කියන්නේ. ඒ වගේම මේ සංස්කාර ධර්ම බොහෝ චෛතසික ධර්ම රාශියක් එකතු වෙච්ච තැන තමයි අපි මේ සංස්කාර කියලා කියන්නේ. කෙසෙල් කඳේ අනේක ලක්ෂණ ඇත්තේ. පිටත්හි වූ පතුරු වැටිගේ වර්ණය අනිකක් වේ. එයින් ඇතුළු පතුරු වල වැටි වල වර්ණ සංතානයේ තම අනිකක්ම වේ. ඒ කියන්නේ මේ කෙසෙල් ඒ පතුරු ගත්තොත් එහෙම අර එළියෙන්ම තියෙන එකේ පාට එක පාට. ඊට ඇතුලින් තියෙන පාට තව එකක්. ඊටත් ඇතුලින් තියෙන පාට තව එකක්. ඔය වගේ මෙතන අර රාශියක් එකට තිබුණාට ඒ එක එකක් වෙන වෙනම පාට වලින් යුක්තයි. අන්න ඒ වගේ කියලා මේ චෛතසික ධර්ම ටික ගත්තා. හරි? ඒවත් අනේක ලක්ෂණ ඇති තියෙනවා. ඒ සංස්කාර ස්කන්ධය ගත්තාම ඒ වගේ තියෙන ධර්මතාවලත් ධර්මතා නෙවෙයි ධර්මවලත් අනේක ලක්ෂණ තියෙනවා. නොයෙකුත් ලක්ෂණ තියෙනවා. ස්පර්ශය ගත්තොත් ඒකේ ස්වභාවය එක විදිහක්. චේතනාව ගත්තොත් ඊට වඩා වෙනස්. ඒ විදිහට වෙන් වෙච්ච ලක්ෂණ තිබ්බට ඒක එක රාශියක් කරලා නැත්නම් එක ගොඩක් කරලා තමයි මේ සංස්කාර ස්කන්ධය කියලා කියලා තියෙන්නේ. ඒකින්ද මේ විදිහට බැලුවම මේ සංස්කාර ස්කන්ධය කියන එක කෙසෙල් කඳක් හා සමානයි කියලා මෙතෙන්දී විස්තර කරලා තියෙනවා. ඊළඟට විඥානය ගත්තාම විඥානයත් අසාර નિසරුහින්ද ඉන්ද්‍රජාලාදී මායාවක් හා සමාන වෙනවා කියලා කියනවා. දැන් මෙතනදී ගන්නකොටත් මේ අසුතවත් පෘථග්ජනයෙක්ගේ විඥානය තමයි මෙතනදී මේ විශේෂයෙන්ම අපිට ගන්න වෙන්නේ. ඒක මෙතන කියලා නෑ. ඒක මේ මං අතින් දාන එකක්. ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මොකද දැන් මේ මායාවක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම පරමාර්ථ ධර්මයන් හඳුනගෙන ඒ පිළිබඳව යම්කිසි විදර්ශනාවක් කරන යෝගියෙක්ගේ විඥානය ගත්තාම ඒක මායාවක් නෙවෙයි. ඒක කොහෙත්ම මායාවක් නෙවෙයි. යථාර්ථයේ දකින
උත්සාහයක් කරනකොට ඒක මායාවක් වෙන්නේ නැහැ. මේක මේ රැවටෙන අවස්ථාව ගැන කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අසෘතවත් පෘථග්ජනෙක් කොහොමද හැසිරෙන්නේ මේ හැමදේම නිත්‍ය විදිහට සුභ විදිහට එතකොට නිත්‍ය සුභ ආත්ම සුඛ වශයෙන් ගන්න අවස්ථාවේදී තමයි මේ මායාව වෙන්නේ. ඒ විදිහට මේ නිත්‍යවාදී වශයෙන් මේ ගන්න සුදුසු නැති දෙයක් තමයි මේ විඥානය කියන්නේ. ඒකින්ද ඒක ඉන්ද්‍රජාලයක් වගේ මායාවක් වගේ කියලා කියනවා. මායාව කියන එක ලාමකයි කියනවා. විඥානයක් ඉන්ද්‍රජාල ආදී මායාවටත් වඩා අතිශයින් ලාමකයි කියලා කියනවා. ඒ සිතෙන්ම පුරුෂතෙම පැමිණියායකු මෙන්ද ගියායකු මෙන්ද සිටියායකු මෙන්ද හුන්නායකු මෙන්ද වේ. ඒ සිතින්ම පුරුෂතෙම පැමිණියායකු මෙන්ද ගියායකු මෙන්ද සිටියායකු මෙන්ද හුන්නායකු මෙන්ද වේ. එනකල සිත අනෙකක්මයි. ගමන කාලාදීන් සිත අනිකක්මයි. මෙසේ විඥානයේ තෙම මායාවක් සමාන වන්නේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙච්චර වෙනස් වෙනවා. අපිට විශ්වාස කරන්න බැරි විදිහට මේ සිත කියන එක වෙනස් වෙනවා. දැන් හිතගෙන ඉන්නකොට එක විදිහකට සිත පහළ වීමක් වෙනවා. ඉඳ ගන්නකොට තව විදිහකට. ඒ කියන්නේ ඒ ඉරියව් ටික ගත්තාම, ඇවිදිනකොට ගත්තාම, ඒ ඉරියව් ගත්තාම ඒ සිත කොච්චර වෙනස් වෙනවද? ඒක නිසා මේවා හරියට මේ මායාවක් වගේ. දැන් මේ මායාකාරයොත් එහෙම නේද? මායාකාරයෝ ලේන්සුවක් පරියෙක් කරනවානේ. පරිය ලේන්සුව කරනවා. ඊට පස්සේ තව එක දේවල් කරනවානේ. කළු රෙද්දක් තියෙන කුඩයක් අරගෙන දිගාරනකොට ඒකේ මල් තියෙනවා. ඒ වගේ නොයේකුත් විචාර කරන මිනිස්සු ඉන්නවානේ. ඒ වගේ තමයි කියනවා මේ සිත කියන එක. මේ එක වෙලාවකට එක විදිහකට වැඩ කරනවා, ඒකම අනිත් පැත්ත තව විදිහකට වැඩ කරනවා. මේක පුදුම මායාකාරී ගතියක් තමයි තියෙන්නේ කියලා තමයි මෙතන විස්තර කරන්නේ. එතෙන්දී මෙතෙන්දී මේ තව විදිහකට මේවා විස්තර කරනවා. ඒ තවදුරටත් එනකල සිත අනෙකක්මයි යනකොට සිත තව එකක්මයි කියලා කියනවා. මේ විදිහට විඥානය කියන එකත් මායාවක් සමානයි. තවදුරටත් කියනවා මේ මායාකාරය මහ ජනතාව රවට්ටනවා. හැම දෙයක්ම අරගෙන මේක රන් රිදි මේක මුතු කියලා අඟවනවා නේද? ඊට පස්සේ ඒ විදිහටම විඥානයත් මහ ජනයා රවට්ටනවා කියලා තියෙනවා. ඒක කියන්නේ එම සිතින්ම එන්නක්කු මෙන්ද යන්නක්කු මෙන්ද සිටියක්කු මෙන්ද හුන්නක්කු මෙන්ද දක්වන්නේ. හරියට මේ දැන් කියන්නේ එකම පුද්ගලයෙක් හිටගෙන හිටියා, ඒ පුද්ගලයාම ඇවිද්දා, ඒ පුද්ගලයාම වාඩි වුණා කියලා මේ අන්න ඒ විදිහට මේක දක්වනවා. අර සන්තතිය අනිත් එක්කනට හංගවන්නේ මේ එකම පුද්ගලයෙක් කරනවා ඒ වගේ. එකම දෙයක් මේ විදිහට පිහිටනවා වගේ තමයි පෙන්වන්නේ. දැන් අපි හිතමු දැන් අපි කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඔන්න අපිට දැන් ඒ පුද්ගලයා ඇවිදිනවා කියලා පේනවා. ඇවිල්ලා වාඩි වෙනවා. ආපහු නැගිටිනවා. ආයෙ කොහෙට හරි යනවා. ඕක බලනකොට අපිට පේනවනේ මේ එකම පුද්ගලයෙක් ඇවිල්ලා මේ දේවල් කරනවා කියලා. නමුත් ඇත්තටම අපි එකම පුද්ගලයා කියන තැන ගන්නකොට ඒ ස්කන්ධ ටික ඒ ස්කන්ධ එතන පහළ වෙලා එතන නිරුද්ධ වෙන බවක් අපිට පේන්නේම නැහැ. අපි කොච්චර මායාවකට දහු වෙලා ඉන්නේ එතකොට. ඒක තමයි මේ සිත කියන එක පුදුමාකාර මායාවක් කියලා මෙතෙන්දී කියනවා. අපිට පේන්නේ හරියට මේ හිටගෙන හිටපු එක්කෙනා ඉඳගත්තා, ඉඳගෙන හිටපු එක්කෙනා එහාට ගියා. ඒ විදිහට නේ අපි ගන්න. නමුත් එහෙම දෙයක් නෙමෙයි. මෙතන ස්කන්ධ පහළ වීමක් නැතිවීමක් නැත්නම් ස්කන්ධවල හට ගැනීම නැතිවීම කියන එක නොදකින ගානට මේක අපිව රවට්ටලා තියෙනවා. අපේ හිතම රවට්ටලා තියෙනවා අපිව මේ ආකාරයෙන්. ඒක තමයි මෙතන මායාවක් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී කියනවා විශේෂ වශයෙන් සුභ ආලම්පනය වුවත් ස්වසංතානගත රූපය අනිෂ්ටයයි දත යුතුයි කියලා කියනවා. දැන් තමන්ගේ රූපේ තමන්ට හරීම වටිනවනේ. තමන්ට බොහොම සුබ අරමුණක් නේ තමන්ගේ රූපේ. ඒ වුණාට ඒක අනිෂ්ටයි කියලා දත යුතුයි කියලා කියනවා. එතන අපි සුබ කියලා ගන්නෙම අසුබ දෙයකට සුබයි කියලා තමයි ඒ අරන් තියෙන්නේ කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඊට වේදනාව කියන එක දුක්ඛය
දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛේ සංස්කාර දුක්ඛේ කියලා තුන් කොටසකින් යුක්ත මේ දුක්ඛ කියන ස්වභාවය කෙරෙන් මිදිලා නැහැයි කියලා දැනගත යුතුයි කියලා කියනවා. දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංස්කාර දුක්ඛය. හරි? ඒ කිව්ව ක්‍රම තුනටම මේක ලැබෙන්නේ දුක කියන එක දැනගන්න කියලා කියනවා. දැන් අපිට තේරෙන්නේ නැහැනේ දැන් අපිට දුක්ඛ දුක්ඛය හොඳට තේරෙනවා. අපේ ඇඟ රිදෙනවා නම් යම්කිසි අපහසුතාවයක් දැනෙනවා නම් කයේ වේදනාවක් දැනෙනවා නම් අපිට ඒක හොඳටම දැනෙනවා. විපරිණාම දුක්ඛයත් සෑහෙන මට්ටමකින් දන්නවා. අපේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දැනගත්තාම අපි සැපයි කියලා හිතාගෙන හිටපු දෙයක් අපෙන් ඉවත් වෙනකොට ඒ විපරිණාමය වෙනකොට දුකක් එනවා කියන එක අපිට තේරෙනවා. හැබැයි මේ සංස්කාර දුක්ඛය කියන එක තේරුම් ගන්න හරිම අමාරු දෙයක්. සංස්කාර දුක කියන දැන් බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනකොට ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපිට ඔන්න දැන් සැප වේදනාවක් තියෙන අවස්ථාවක් ආවයි කියලා හිතන්නකෝ. එතකොට එතන වේදනාව සැපයි. හරි වේදනාව විතරක් නෙවෙයි එතන ඇති වෙන ඉතුරු චෛතසික ධර්මත් බොහෝසෙන් ඇති වෙනවානේ. අපි හිතන්න අපි ලෝභ සහගත සෝමනස්ස සහගත ලෝභ සිතක් පහළ වුණා කියලා අපිට හරි සතුටක් දැනෙනවානේ. අපි ඒක ලෝභයෙන් අරගෙන තියෙන්නේ. අපිට කිසිම දුකක් එතන දැනෙන්නේ නැහැනේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ කියනකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනකොට ඒ ස්කන්ධ ටික අපි මේ සතුටින් බාරගත්ත දේ දුකයි කියලානේ කියන්නේ. එතකොට ඒ විපරිණාම දුක නෙවෙයි ඒක. විපරිණාම දුක කියලා වෙනම එකක් තියෙනවා. නමුත් මේ සංස්කාරයන්ගේ පහළ වීමම දුකක් කියලා. ඒක දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළීමේ ස්වභාවයක් තියෙනවා. අන්න ඒ පැත්තෙන් බැලුවම මේ සියලු සංස්කාර කියන්නේ මොන සංස්කාර කියනකොට එතන ඇත්තටම මේ ප්‍රත්‍යයෙන් හටගත් යමක් තියෙනවා නම් ඒක මේ දුක්ඛ ලක්ෂණයට යට. දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළීම. එහෙමනම් ඒ පෙළීමට යම් කිසි දෙයක් යටත් වෙනවා නම් ඒ සියල්ල දුකයි. ඒ වගේම තමයි මේ පහළ වෙන සංස්කාර ධර්මය ඉදිරියේ දුක ඇති කරන්නත් හේතු වෙනවා. ඒක නිසා ඒක දුකම තමයි. ඒ විදිහට මේ දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංස්කාර දුක්ඛය කියන ත්‍රිවිධ දුකේ මිදිලා නැති හින්දා දුකයි කියලා දකින්න කියලා කියනවා මෙතන ඒ පහළ වෙන දේවල් නේද? මෙතෙන්ද කියන්නේ වේදනාත්මෝ දුක් වේදනාව කියන එක තමයි දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛේ සංස්කාර දුක්ඛේ කියන ත්‍රිවිධ දුක්ඛ ස්වභාවයෙන් කෙරෙන නොබෙදෙන නිසා. සංඥා සංස්කාරයෝද තමාගේ වශයෙන් කරන්නට නොහැකි හේයින් කර්මයේ විසින් සකස් කළ හේයින් සත්‍යයන් හා එක්ක පවත්නා හේින්ද අනාත්මයයි දකිය යුතුයි කියලා කියනවා. එතකොට මේ සංස්කාරයොත් අනාත්ම හැටියට දකින්න කියන හේතුව කර්මයේ විසින් සකස් කරන මං කරන එකක් නෙවෙයි. තමන්ට අධිපතිභාවයක් නැත්නම් තමන්ගේ අභිලාෂය පරිදි තියෙන දෙයක් නෙවෙයි. ඒක නිසා ඒකත් දකින්න කියනවා අනාත්ම හැටියට දකින්න කියනවා. ඒ වගේම විඥාණය උද්‍යව්‍ය ස්වභාවය ඇති ඉපදීම් බිදීම් ප්‍රകൃති කොට ඇතින් අනිත්‍යයි කියලා දකින්න කියලා කියනවා. අන්න ඒ විදිහට මේකේ මේ ත්‍රිලක්ෂණය අනුව බැදී යුතු කොටස් ටිකක් කියනවා. වේදනාව දුක හැටියට බලන්න කියනවා. ඊළඟ සංඥා සංස්කාරයෝ කියන එක අනාත්ම හැටියට බලන්න කියනවා. විඥානය කියන එක අනිත්‍ය හැටියට බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම මේ වෙන වෙනම පෙන්ලා තියෙනවා. නමුත් මේ හැම ධර්මයකම ওই තුනම බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සංක්ෂේප වශයෙන් කිව්වොත් උපාදානස්කන්ධයන් පස් දෙන ඔසවාගත් අසිපත් ඇති වදකාදීන්ගේ ස්වභාවයෙන් බලන්න කියලා කියන අපි කලින් කතා කරා වගේම මේ වදකියෝ තමන්ට වද දෙන්න ආපු මේ කඩු ඔසවාගත්ත වදකියෝ හැටියට දකින්න කියලා කියනවා. කියන්නේ නිදීමම තමයි අපිට මෙතන බලාපොරොත්තු විය යුත්තේ. ඉතින් මම හිතනවා අපි අදට මෙතනින් නවත්තමු. මම හිතන්නේ මේක දිගින් දිගට විස්තර ගොඩක් තියෙනවා. ඒකින්ද අපි අදට මෙතනින් නවත්තමු. කාට හරි යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. ඒ වගේම ස්කන්ධ පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ කියන අතරේ වෙනස තේරුන්නේ එහෙම නැත්නම් ඒක නම්
චුට්ටක් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟ සර්ණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා ගොඩක් පිං. හොඳයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. කියපුවා තේරුණා උදාහරණ උපමා. මේකෙන් මිදිය යුතුයමයි කියලා තේරුණා. අර පංචස්කන්ධය ගැන අපි එදා ඉගෙන ගත්තේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තිබෙන චන්දරාගය යයි උපාදානය කියලා. ඒක හරිද එහෙම මතකයි? ඒක හරි. එතකොට මේ දෙකේ වෙනස අපි එදත් කතා වුණේ මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ලෞකික ධර්ම පමණයි උපාදානස්කන්ධයට අයිති වෙන්නේ. එතනදී අහවල් පුද්ගලයා කියලා ගන්න නැතුව එතන ස්කන්ධ කියන ඒවා ලෞකිකද ලෝකෝත්තරද කියලා බලලා යම්කිසි ස්කන්ධයක් ලෝකෝත්තරයි නම් ඒක ස්කන්ධ පමණයි, ඒක උපාදාන ස්කන්ධ වෙන්නේ නැහැ. නමුත් යම්කිසි ස්කන්ධයක් ගත්තාම ඒක වැටෙන්නේ ලෞකික ධර්ම වලට නම් ඒක අනිවාර්යයෙන්ම උපාදාන ස්කන්ධයක් වෙනවා. ඒක තමයි අපි එදා ඉගෙන ගත්තේ. ඒකින්ද මේ රහතන් වහන්සේ කියලාවත් බුදුරජාණන් වහන්සේ කියලාවත් පුද්ගල ભેදයෙන් නෙවෙයි ඒක බලන්නේ. පුද්ගල ભેදයෙන් බැලුවොත් අපි වැරදි විශ්වාස වැරදි මතවලට යනවා. ඒකින්ද පුද්ගලයා කියන කයින් කරලා බලන්න ධර්මතා. දැන් අපි පරමාර්ථ ධර්ම දන්නවනේ. පරමාර්ථ ධර්ම වලින් ලෞකික ධර්මයන් කියලා කිව්වහම අපිට හම්බ වෙනවා සිත් 81ක්. ඒ සිත් 81 තියෙනවා අකුසල සිත් තියෙනවා, අහේතුක සිත් තියෙනවා, කාම සෝබන සිත් තියෙනවා, රූපාවචර සිත් තියෙනවා, අරූපාවචර සිත් තියෙනවා, ලෝකෝත්තර සිත් තියෙනවා. ඒ වගේම චෛතසික ගත්තොත් ඒ සිත් වල යෙදෙන චෛතසික ලෞකික සිත් වල යෙදෙන ලෞකික වෙනවා, ලෝකෝත්තර සිත් වෙනකොට ලෝකෝත්තර වෙනවා. ඒ වගේම ද රූපය කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම ලෞකිකයි. ලෝකෝත්තර රූපයක් කියලා එකක් නැහැනේ. ඒක ලෞකිකමයි. එතකොට මේ ආශ්‍රව යෙදෙන්නේ, උපාදාන යෙදෙන්නෙම නැත්නම් උපාදානයන්ට ගොදුරු වෙන්නේ, ආශ්‍රවයන්ට ගොදුරු වෙන්නේ ලෞකික ධර්ම පමණයි. එහෙමනම් ඒවට තමයි අපි උපාදානස්කන්ධ කියලා කියන්නේ ලෞකික ධර්ම. එතකොට සෑම රූපයක්ම ලෞකික ධර්මයක්. ඒක රූපයක් කිසිම දවසක ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒක සංකත ධර්මයක්. ඒක ලෞකික ධර්මයක්ින්ද ඒකට ආශ්‍රව වලට ගොදුරු වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ දිහා වක්කලි හාමුදුරුවෝ ඒ බුදුරුවට වශී වෙලා බලාගෙන හිටියේ. ඒ වගේමයි අර තව රහතන් වහන්සේ කෙනෙක් දිහා බලලා අර තවත් පුද්ගලෙක් නේද? තව පුද්ගලෙක් සෝරත සිටුවරේ. විවාහ කරගන්න හිතුවනේ. සෝරත සිටුවරේ. සෝරත නේද? සෝරෙය්‍ය නේද? සෝරෙය්‍ය සිටුවරයා විවාහ කරගන්න වෙනවා. එතකොට ඒ සෝරෙය්‍ය සිටුවරයාගේ ආශ්‍රවයන්ට ඒ රහතන් වහන්සේගේ රූපේ ගොදුරු වුණානේ. එහෙමනම් ඒ රූපේ උපාදාන ස්කන්ධයක්. හැබැයි අපි ඉගෙන ගත්ත දේ තමයි උපාදානය කියලා කියන්නේ උපාදානස්කන්ධයට ඇති චන්දරාගය. ඒකවල දැන් රහතන් වහන්සේගේ ශරීරය ගත්තොත් ඒක උපාදානස්කන්ධයක්. නමුත් රහතන් වහන්සේට තියෙන චන්දරාගයක් ඒ පිළිබඳව නෑ. එහෙමනම් ඒ චන්දරාගය දුරු කරාම උපාදානය කියන එකයි නැති වුණේ. ඒක උපාදාන කරගෙන නැහැ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේවත් රහතන් වහන්සේවත් පංච උපාදානස්කන්ධ උපාදානය කරගෙන නැහැ. ඒක තමයි වෙනස. හැබැයි ඒ ස්කන්ධ උපාදානයන්ට හිත ඒකාගද අනිත්‍යයි. කෙලෙස් නැසපු නැති අයට උපාදාන වෙන්න පුළුවන්. ඒකින්ද ඒ කාට උපාදාන වුණත් ඒක උපාදානස්කන්ධයක් වෙනවා. Tamanට උපාදානය වෙන්නේ නැහැ කියලා ඒක උපාදානස්කන්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. Tamanට උපාදාන වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ උපාදානස්කන්ධයන් ඒ විදිහටම යම් කිසි සම්පති වශයෙන් පැවැත්මක් තියෙනවා. ඒකට තමාගේ උපාදානය නැත්නම් චන්දරාගය යෙදෙන්නේ නැහැ. එච්චරයි. ඒ ටික ඔය ටික හොඳට තේරුම් ගත්තොත් කොතනකවත් මේ ස්කන්ධයි පංච උපාදානස්කන්ධයි අතර පටලැවිල්ලක් වෙන්නේ නැහැ. එතකොට ස්කන්ධ පමණක් වෙන්නේ මාර්ගසිත හතරත්
ඵලසිත හතරත් ඒ වාගේ යෙදෙන චෛතසික ධර්මත් නිර්වාණයත් කියන ටික ගත්තොත් ඒවා කොහොමද ස්කන්ධ වලට යන්නෙම නැහැ නිර්වාණය. අපි ගත්තොත් මේ ලෝකෝත්තර චිත්ත චෛතසික ධර්මයෝ ස්කන්ධ පමණයි. ඒවා උපාදාන ස්කන්ධ නෙවෙයි. ඒවට ඒවා කෙරෙහි උපාදානයක් නැත්නම් චන්දරාගයක් යෙදෙන්නේ නැහැ. නැත්නම් උපාදානයක් යෙදෙන්නේ නැහැ. මේ ආශ්‍රව ධර්මයෝ උපාදානය කියන ඒවා යෙදෙන්නේ නැහැ. ඒක තමයි මතක තියාගන්න තියෙන්නේ. මම හිතනවා දැන් අපි දවස් දෙකක්ම ඒක කතා කරපු නිසා තවත් පැහැදිලි වෙන්නේ නැති කියලා. සෑන්ත මහත්තයා මේ රහතන් වහන්සේලාගේ මේ සංකතයිනේ සිත මේ නාමද හේතුඵලයෙන් ඉපදුනේ නැහැනේ නිර්වාණයනේ. එතකොට කය සංකතයිද හේතුඵල? ඔව් රූප කය කියන එක රූපේනේ. රූපේට ප්‍රතිධර්ම හතරක් සාමාන්‍යයෙන් අපි ගන්නවානේ. ඔව්. රූපේ ඇති එතකොට ඒක එහෙමයි. එතකොට සංඛාර තියෙනවනේ රහතන් වහන්සේට. සිතුවිලි. ඔව්. එතකොට ස්කන්ධ උපාදාන ස්කන්ධ නැහැ ස්කන්ධ තියෙනවා. මම කිව්වේ පුද්ගලයෙක් ගන්න එපා කියලා. රහතන් වහන්සේට ඇති වෙන සිත් මොනවද? සාමාන්‍යයෙන් අපි හිතමු මාර්ගසිත. නෑ රහතන් වහන්සේ ආත්ම මාර්ගසිත ඇති වෙන්නේ නෑනේ. රහතන් වහන්සේට ඇති වෙන්නේ මොන සිද්ද? ක්‍රියාසිත. ක්‍රියාසිත. ඔව් ක්‍රියාසිත. හරි. ක්‍රියාසිත. ක්‍රියාසිත ලෞකිකද ලෝකෝත්තරද? ලෞකිකයි. ලෞකිකයි. ක්‍රියාසිත ලෞකික. එහෙමනම් ඒ සිත් කියන විඥාන ස්කන්ධේ විඥාන උපාදාන ස්කන්ධයද නැද්ද? රහතන් වහන්සේ තමයි අර අප්‍යාපන්න භූමියේ තියෙන ප්‍රශ්නේ එන්නේ ඔතෙන්දි තමයි. රහතන් වහන්සේ උපාදානය කරගන්නේ නැහැ. උපාදාන කරගන්නේ නැහැ. හැබැයි ඒවා උපාදාන ස්කන්ධ. උපාදාන ස්කන්ධ. උපාදාන ස්කන්ධ. ඒවට චන්දරාගයක් රහතන් වහන්සේට නැහැ. ඒක නිසා ඒක උපාදාන ස්කන්ධය වුණාට උපාදානය කරගන්නේ නැහැ. ඒක අර අනුපාදානීය ධර්ම වලට එන්නේ ලෝකෝත්තර ධර්ම ටිකයි නිර්වාණයනේ. ඒ ත්‍රිකේ පොඩ්ඩක් කියව ගන්නකො එතකොට තේරෙයි. ඔව් ඒ වගේ දේවල් උදව්වට ගන්න හැකියි අපිට. ඒක නිසා මේක පටලවෙන්නේ නැතුව ගන්න හොඳ විස්තරයක් තමයි මේ අභිධම්මත් ප්‍රදීපිකා පොතේ තියෙන්නේ. ඒක හරි වැදගත් වෙනවා. මොකද ගොඩක් අය පැටලෙන තැනක්. ඒක සූත්‍ර පිටකයේ ලස්සනට විස්තර කරලා තිනවා කන්ද සූත්‍රයේ. සංයුත්ත නිකායේ අත්තදීප වර්ගයේ කන්ද සූත්‍රය. මම හිතනවා අපි මේ සාකච්ඡාවේ ඔක සාකච්ඡා කරා කියලා මට මතකයි. ඒකේ හොඳට ඔක විස්තර කරලා තියෙනවා. ඒකින්ද ඒක ඒ විදිහට මතක තියාගමු. හැබැයි හැමෝත් එක්කම කියන්න යන්න එපා මේ බොහොම අමාරු වෙන්නත් තියෙන සමහරවිට කියනකොට. ඔව් මේ මට්ටමේ කෙනෙකුට මිසක් වෙන කෙනෙක් කිව්වොත් ඔක වැරදියට හිතනවා නේද ජයන්ත මහත්තයා? බුදුරජාණන් වහන්සේ උපාදානයි කිව්වා කියලා කියයි මේ එහෙම ඒ වගේ කතා යනවනේ. අන්න ඒකයි. ඒකෙන්ද බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මේ අපි අර දැන් කරුණු ගොඩක් ලෞකික සිත් ලෝකෝත්තර සිත් ලෞකික ධර්ම ලෝකෝත්තර ධර්ම කියලා නොදන්නේ කෙනෙකුට ඔක කියන්නේ කිව්වොත් එහෙම මේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. මේක තේරුම් ගන්න බැරි වෙනවා. ඒකෙන්ද ඒ අදාළ අයත් එක්ක විතරයි ඔක සාකච්ඡා කළ යුත්තේ. නැත්නම් ඔකත් ප්‍රශ්නයකට මේ තුඩු දෙන කාරණයක් වෙනවා. හොඳයි. ඒක ලේසිම ලේසි අර ධර්මතාව වශයෙන් ගන්නකොට ධර්මතාව වශයෙන් ගන්න. ඔව් පුද්ගල වශයෙන් ගන්න නැතුව. අන්න හරියටම හරි. පුද්ගලයා වශයෙන් ගන්න හොඳ නැහැ. ඔය අපරියාපන්න කිව්වත් පුද්ගලයෙක් නෙවෙයි එතන. අපරියාපන්න කියලා කියන්නෙම ලෝකෝත්තර සිත් සහචෛතසික සමග නිර්වාණය. අපි කියන්නේ නව ලෝකෝත්තර ධර්ම කියලා. ඒ ටික විතරමයි අපරියාපන්න කියන්නේ. එතන පුද්ගලයෙක් ගාව ගත්තොත් සම්පූර්ණ ට්‍රැක් එක මාරු වෙනවා. අප්‍රියාපන්න කිව්වම භූමියක් කියලා වෙනම ගන්නත් බෑනේ ඉතින් ඇත්තට. ප්‍රතිසන්දි භූමියක් කියන්නේ සත්වයේ ජීවත් වෙන භූමියක් නෙවෙයි. අප්‍රියාපන්න භූමිය කියලා අපි කියනවා. එතන කියන්නෙම අර ඒ චිත්තචෛතසික සහ ඒ නාම ධර්ම වලට අයිති වෙන හරිය කියන එක තමයි අපරියාපන්න කියන්නේ. පරියාපන්න කියන්නේ ඇතුළත් කියන එක. අපරියාපන්න කියලා ඇතුළත් නැහැ. මොනවටද ඇතුළත් නැත්තේ? ලෞකික ධර්ම වලට ඇතුළත් නැහැ. එච්චරයි. හොඳයි එහෙනම් අපිට මේ තව වැඩසටහන් තියෙන හින්දා අපි නවත්තමු. මම හිතනවා ප්‍රයෝජනයක් වෙනවා කියලා අපි මේ කරන සාකච්ඡා. අද තියෙනව නේද අනිත් එක තියෙනවද? තියෙනවා.
හොඳයි අපි එහෙනම් වැඩසටහන නිමා කරමු. ඊළඟ සැරේ. අනේ තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. දෙවියන් කියලාම නිමා කරමු. හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සාදු. හොඳයි නේද හැමදිනාටම බොහෝම පිං. සියලු පින් ජයන්ත මහත්තයාට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙන් ඔබතුමාගේ දේශනාමය කුසල් ඇතුළු සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගේ පවුලේ සැමටත් ඒ ආකාරයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලැබත්වා. සුව පහසෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඔබතුමා ඇතුළු අප සැමට සසර සැරිසරන්තුරු කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති නිර්මල සද්ධර්ම රත්නය ශ්‍රවණය කරන්න පුළුවන් පුණ්‍ය භූමියලම සුගතිගාමී වෙමින් සුව පහසෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව. තෙරුවන් සරණයි. ශ්‍රීමති මහත්මියට මනිපසු වේවා කියලා තෙරුවන් ප්‍රාර්ථනා සරණයි ශ්‍රීමති තෙරුවන් මහත්මිය. සරණයි ජයන්ත මහත්මයා. තෙරුවන් සරණයි. ප්‍රාර්ථනාට බොහොම පිං ඔබතුමා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සරණ හැමදාම. තෙරුවන් සරණයි ජයන්ත මහත්මිය.